අයිබෝවන් වනක්කම්. ඉතින් අදත් ඉතාමත්ම ආදරෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා ශ්‍රී ලංකා රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමග. ඉතින් වසර 3මාරකට අධික කාලයක් නොකඩුවා සෑම ඉරිදාවකම අපි ඔබගේ නිවසට එනවා. එහෙම නැත්නම් ඔබ වාහනේ ගමන් කරන ගමන් අපි වහනවා. අද ලෝක මව්වරුන්ගේ දිනය. ඉතින් ඒ ගැන කියලාම අපි පටන් ගන්න මේ වැඩසටහන හිතුවා. මොකද අපිට මව කියන්නේ ඊටාත්ම ළඟම කෙනෙක්. මම හිතන්නේ මේ ලෝකේ මිනිහෙක් වැඩියෙන්ම ආදරය කරනවා නම් නැත්නම් මිනිහෙක් වැඩියෙන්ම කාට හරි ආදරය කරනවා නම් ඒ තමන්ගේ මවට කියලා තමයි අපි බොහෝ දෙනෙක් දන්නේ සහ අහලා තියෙන්නේ. ඉතින් මව්වරුන්ගේ දිනය අද විශේෂ දිනයක්. සමහරක් දෙනෙක් කියනවා මේ වාණිජමය පරමාර්ථයෙන් තියෙන එක දිනයකට සීමා කළ යුතු නැහැ කියලා. ඔව් සත්‍ය වශයෙන්ම අපි මොකද අපි අපේ අම්මට පණටත් වැඩිය ආදරේ. ඒ ආදරේ මම හිතන්නේ ජීවිත කාලය තියෙනකම් අපි ගාව තියෙනවා. ඉතින් මාත් අද අපේ අම්මට කතා කරා. ඔබත් එංගලන්තේ ඉන්නවනම් නැත්නම් මේ වැඩසටහන ලෝකෙ කොහේ හරි ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් කතා කරන්න. කතා කරලා කියන්න ඔබගේ හිතේ තියෙන දේ. මම හිතන්නේ අද හොඳ දවසක්. ඔබ හදිසියෙ හරි යම් කිසි අමනාපයකින් ඉන්නවනම් කියන්න අම්මට. මම අම්මට ආදරේ. මං වැඩියෙන්ම මේ ලෝකේ අම්මට ආදරය කරන කෙනා තමයි අම්මා කියලා කතා කරන්නේ. ඉතින් සියලුම මව්වරුන්ට නිරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම අද අපි මේ ගෙවන කාල සමයත් එක්ක මේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP එංගලන්තයේ සිට ඔබ වෙත ගෙනෙන එකම එක සජීවී ගුවන්විදුලි වැඩසටහන. ඉතින් ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් වැඩසටහනේ ආරාධිතයන් ගැන පූර්ව ප්‍රචාර කටයුතු සිදු කරනවා. කවුද එන්නේ කියලා අපි කලින්ම දැනුම් දෙනවා. ඒ වගේම අපිත් එක්ක Facebook කරහා link FM 967 කියන Facebook ලිපිණයට ගිහිල්ලා සජීවීව අපිව බලන අය මේන විටක් දන්නවා මොකක්ද මැදිරියේ වෙන්නේ සහ අපේ ආරාධිතයාගේ රූපය ඔවුන්ට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට හැකියාව තිබෙනවා www.linkfm.org කියන අපගේ වෙබ් අඩවියට පිවිසලා සජීවීව වෙබ් රේඩියෝ එකේ අපි වහන. එහෙමත් නැත්නම් FM තරංග 967 ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් අද මේ ටිකක් පරිස්සමෙන් මම කතා කරන්නේ මොකද මේ භාෂාව පිළිබඳව සෑහෙන ප්‍රවීණයෙක් එක්ක තමයි මම අද කතා බහ කරන්න යන්නේ විශේෂයෙන්ම සිංහල භාෂාව සම්බන්ධයෙන්. ඉතින් මේ අද ඉතාමත් සුවිශේෂී චරිතයකට තමයි මම ආරාධනා කරේ. පහුගිය දිනවල අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලඥයන් එක්කත් අපි පළමු වතාවට සාකච්ඡා කරා. හැබැයි කලාවට ඍජුවම සම්බන්ධයක් තිබෙන ඒත් එක්කම කලාවට එහා ගිය තව වෘත්තීය පැත්තකුත් තියෙන සුවිශේෂී චරිතයකට අද අපි මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරලා තියෙනවා. ඔබ මේ වෙද්දි දන්නවා කාටද මා ආරාධනා කරේ කියලා. මොකද අපි සමාජ මාධ්‍ය හරහා ඔහු අපේ වැඩසටහනට පැමිණෙන බවට දැනුම් දුන්න නිසා. මේ වෙන විටත් WhatsApp හරහා ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් අපි බලමු පුළුවන් විදිහට අපි මේ සාකච්ඡාවේදී සාකච්ඡා කරන්න. ඉතින් මා කැමති මගේ විදිහට මේ කතා බහ ආරම්භ කරන්න. අද අපි මේ අපේ ආරාධිතයාගේ සම්පූර්ණ නම කිව්වොත් මොකද දැන් මේ දවස්වල සම්පූර්ණ නම පිළිබඳව ප්‍රශ්න එනවනේ කිව්වම හැබැයි මම මේ සම්පූර්ණ නම කියලාම පටන් ගන්නවා. රණසිංහ ආරච්චිගේ අනුර කුමාර හැගොඩ මහත්මයාත් එක්ක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 1985 ඉඳන් ඔහු ජීවත් වෙන්නේ මහ බ්‍රිතාන්‍යයේ. ඔහු කළ කීද බොහොම. ඔහුගේ අත්දැකීම් බොහොම බහුලයි. අපි හැම දෙයක් ගැනම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔහුගේ එංගලන්ත ජීවිතයේ වගේම ඔහු ලංකාවට එන්න ඉස්සෙල්ලා ඔහු
ගේ කුඩා කාලේ මේ සියලු දෙයක්ම ගැන අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒටත් වැඩි වර්තමානයේ ඔහුගෙන් සමාජයට දෙන දායකත්වය පිළිබඳවත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මා ආයුබෝවන් කියලා පිළිගන්න සූදානම්. ආයුබෝවන් ඔබතුමාට මාව හොඳින් ඇහෙනවා කියලා මම හිතනවා අනුමත. මාව ඇහෙනවද හොඳින්? මාව ඇහෙනවද? ඔව් මට ඇහෙනවා ඔබ හොඳින්. හරි. මොකද අපි Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්න නිසා අපිට ස්ථීර කරගන්නට වෙනවා එතුමාට මාව හොඳින් ඇහෙනවා කියන එක. ඉතින් මම ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අපේ වැඩසටහනට බොහොමත්ම ස්තුතියි ආරාධනාව පිළි අරගෙන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහනට අද ඔබගේ වටිනා කාලය ලබා දුන්නට. ඉතින් අනුර හැගුරු මේ ලන්ඩන් ආයත නම් ඔබ ඉතාමත්ම හුරු පුරුදු චරිතයක්. බොහොම දෙනෙක් දන්නා ප්‍රසිද්ධ චරිතයක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ කතාබහේ මා බොහෝ වෙලාවට නොකරන දෙයක්. නමුත් මා කැමති අද අර ටිකක් සාම්ප්‍රදානුකූලව මේ කතාබහ පටන් ගන්න. මා කැමති දැන් ඔබ 1985 ඉඳන් එංගලන්තයේ ජීවත් වෙන කෙනෙක්, බොහොම අත්දැකීම් තිබෙන, අත්දැකීම් බහුල පුද්ගලෙක්. මේ කියන්නකො ඔබ කොහොමද කුඩා කාලයේ සහ ඔබට මේ එංගලන්තයට එන්නට හේතු වෙච්ච කාරණය 1985 වෙනකම් ඔබ ඉගෙනගත්ත පාසල් සමයේ ඉඳන් ඔබගේ පවුලේ පසුබිමත් එක්කම අපි කතා බහ ආරම්භ කරොත් හැගොඩ මහත්මයා. හොඳයි. මගේ පියාගේ නම විල්සන් හැගොඩ. ඔහු ගාල්ලේ උපතලපු පුද්ගලයෙක්. මගේ මව නන්දා ජයවර්ධන. ඇය කොළඹ ඉපදුනේ. නමුත් ඇගේ පියා මාතර මාලිම් වලින්. මම ඉපදුනේ මරදානේ පොලිස් නිවාසවල. මොකද මගේ පියා පොලිස් නිලධාරියෙක් වෙලා හිටියා. ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චාර්ජ් පංචයේ ප්‍රධානිය හැටියට කටයුතු කළා අවසානයේදී. ඔහු නිසා අපි සහෝදරයෝ බොහෝ දෙනෙක් 6 දෙනෙක් අපි පවුලේ. අපි කීප දෙනෙක් මරදාන තමයි. මම කුඩා කාලේ මොන්ටිසෝරිගේ නිව්සියස් පාලිකා විද්‍යාලයට මම ගෑනුවෙක් නෙවෙයි. නමුත් තමයි ගත්තා. ඔව් මම ඒක අහලා තියෙනවා. නැත්තම් වැරදියට හිතන්න පුළුවන්. වෙනවනේ. එහෙම නයි කියලා ප්‍රශ්න. මේ සමාජයේ අපි අවස්ථාවක් දැකලා තියෙනවනේ. අනිවාර්යයෙන්. ඔව්. එතකොට පස්සේ මම කොළඹ ඉසිපතන විද්‍යාලයට ඇවිල්ලා ගියා. පළවෙනි පන්තියේ ඉඳලා පස්වෙනි පන්තියේ ඉඳලා ඊට පස්සේ 6 වෙනි පන්තියේ ඉඳලා මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ තර්ස්ටන් මහාවිද්‍යාලයේ. ඉතින් තර්ස්ටන් මහාවිද්‍යාලයේ මම 1973 වසරේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා. සමාන 74 වසරේදී 73 වසරේ මම රගර් කණ්ඩායමේ නායකයා වෙලා කටයුතු කරා. අවුරුදු 7ක් මම රගර් ක්‍රීඩා කරා. සායි සංවේද සභාපති වෙලා හිටියා. බෞද්ධ සංවේද ලේකම් වෙලා හිටියා. විද්‍යාලීය සංග්‍රහ සංස්කරණය කරා. එතකොට විද්‍යාලයේ අපේ නිවාසයේ මම බල්ල ක්‍රීඩා නායක වෙලා හිටියා. ඒ වගේ මිස්ටර් කටයුතු ගණනාවක නිරත වෙලා හිටියා පාසල් කාලේ. පාසල් කාලේම ඉන්නකොට මට අවස්ථාව ලැබුණා මහා ගක්කරු සයිමන් නවගම්පේ ගම්සුගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න ගංගාවක් සපත්තු කවලක් සමරණයක් කියලා. ඒ නාට්‍යයේ වේදිකා පරිපාලනය කරේ මමයි කීරලාලච් කියලා සම්බන්ධ ඉතින් උසස් පෙළ කරන බකවානුවම. ඉතින් අපිට ඒ කාලේ ගෙවල් වලින් දැන් වගේ තදබල රීති තිබුණේ නැහැ ළමයින්ට. දැන් ළමයින් අධ්‍යාපන මූලික වෙලානේ කටයුතු කරන්නේ. නමුත් අපිට ඉඩකඩ ලැබුණා සමාජමය වශයෙන් අපිට ඇවිදලා අපේ අධ්‍යක්ෂකයන් ලබා ගන්න ඒ කාලේ අපේ දෙමාපියෝ අපිට ඒ විදිහට සපසප. ඉතින් ඒ නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා බන්දුන්තානගේ ෂූලින්. ඊට පස්සේ මම කුස්ලෝඩන් කියන නාට්‍යයේත් සයිමන් අගතික මහත්මයාගේ වේදිකා පරිපාලනය කරා. ඊට පස්සේ උසස් පෙළත් එක්ක පොඩි ඝට්ටනයක් වෙච්ච නිසා මම අතහැරලා අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා
හිටියා. ඉතින් මම තර්ස්ටන් විද්‍යාලයේ හදාරනකොට 1973 දී මම කවි පොතක් ලිව්වා මුද්‍රණය කළා දේවස් කාලීන කියලා. ඒකට පසු අදල ලිව්වේ මහාචාර්ය සුනිලාරත්න. ඒවකට විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්ච ගමන් සුනිල් ආර්යරත්න. ඉතින් එතකොට එහෙම කාර්යයක් තිබුණේ. ඉතින් කවි ලිව්වා, කෙටි කතා ලිව්වා. මේ මම අහන්න හැදුවේ මේ දැන් සාමාන්‍යයෙන් දැන් තර්ස්ටන් ඉසිපතන කියන්නේ මේ සහෝදර පාසල. මොකද්ද? ඇයි මේ තර්ස්ටන් ඉඳලා ඇයි ඉසිපතන ඉඳලා තර්ස්ටන් එකට ගියේ? ඒකට ඒක පිටිපස්සේ මොන හරි කතාවක් තියෙනවද? මොකද එක ළඟ තියෙන පාසල්. ඔව්. නේ වඩාත්ම උණුනේ මට ආනන්ද විද්‍යාලයට ඇතුල් වෙන්න ගෙදර ළඟ හින්දා. ඉතින් අර පෙනීසි ඇතුල් වීමේ විභාගයට පෙනී හිටලා එකෙන් පළවෙනි කොටස රාජකීය විද්‍යාලයට, දෙවෙනි කොටස ආනන්ද විද්‍යාලයට, තුන්වෙනි තමයි තර්ස්ටන් විද්‍යාලයට යොමු කරලා තිබුණේ. ඉතින් ගණනාව ෆේල් වෙන්නත් ඇති. ඉතින් අපි පන්ති තුනකට තර්ස්ටන් විද්‍යාලයට යන්න වරන් ලැබුණා. ඉතින් ඒක නිසා තමයි තර්ස්ටන් විද්‍යාලයට ගියේ. නමුත් ඉසිපතන විද්‍යාලයට කිසි ආකාරයක මේ අව탁සිරු කිරීමක් නෙමෙයි. මම අර තර්ස්ටන් විද්‍යාලයට එහෙම මාරු වුණා. දැන් එතකොට මේ 1985 දී තමයි ඔබ එංගලන්තයට එන්නේ. ඒ ගමන ගැන අපිත් එක්ක කතා කරමු. ඔව් 1985 ඉඳ ප්‍රධාන හේතුව තමයි එංගලන්තයේ නීති පරීක්ෂණය කරන්න සොලිසිටර් කියන විභාගයට පෙනී සිටින්න. මොකද මම 1983 දී නීතිඥයෙක් මම විශ්වවිද්‍යාලයට තේරලා විශ්වවිද්‍යාලයට නොගිහින් මම විද්‍යාලයට ඇතුල් වෙලා නීති විද්‍යාලයේ කටයුතු හවර කළා. මම නීති විද්‍යාලයේදී නීති ශිෂ්‍ය සිංහල සංගමේ සභාපති වුණා නිල වර්ණේ. ඉතින් පොඩි ඒක නිල වර්ණේ වර්ණවත් හොඳට මේ පෝස්ට් දාලා ඉතින් ගන්නවනේ. ඉතින් පක්ෂ සහ ඒවත් තිබිලා අපි පක්ෂ වලට තිබෙන්නේ නැහැ, හිටියේ නැහැ. නමුත් ඊට පස්සේ මම නීති විද්‍යාලයේ රඟ කණ්ඩායම මම ක්‍රීඩා කළා. මම මෙහි 1985 දී අපි සොලිසිටර් කියන විභාගයේ මම නීතිඥ හැටියට 1983 දී දියුණු දුන්නා කොළඹ. ඊට මෙහෙට ආවා. 85 දී සොලිසිටර් විභාගය කරන්න කළා. ඒක තමයි ප්‍රධාන දේ. කරලා අපි යන්න තමයි ඉතින් එහෙම ඉන්නේ කොළඹට යන්න එපා කියලා. ඉතින් ඒක කොටිවාල්ගේ පළවෙනි සැරේ විභාගය අස්පස් වුණා. දෙවෙනි සැරේ තමයි සමත් වුණේ. ඉතින් කොටිවාල්ගේ අල්ලගත්තා වගේ මේක ඉතින් අතාරින්න පුළුවන්. නමුත් එහෙම තත්ත්වයක තමයි ඉතින් මේ ආපු උග දෙන්නෙත් ඒක තමයි වෙන්නේ. මොකද රැඳෙන්නේ ඔය කාරණේ නිසා. ඉතින් ඒක පටන් අරගෙන යනකොට මේක ටිකක් තල් ඉඳලා යන්න ඕන කොහොමද කියලා හිතනවා. යම් කියලා හිතනවා. එහෙම කාලයක් ගත කියලා අවුරුදු 35ක් තිස්සේ එංගලන්තේ කොළඹයි අතර දැන් ගත වෙන්නේ. ටික දවසකින් යන්න කියලා ආවට අවුරුදු දැන් 35කට එහා තාමත් ඔබ ඉන්නවා. දැන් ඔබ විශේෂයෙන්ම නීතිඥ වෘත්තියේ ඔබ සෑහෙන කාලයක් එංගලන්තේ යෙදී සිටියා. තවමත් ඔබ එම කාර්යයන්හි නියැලී සිටිනවද නැත්නම් දැන් ඔබ එයින් ඈත් වෙලා දින්නේ? මම ඈත් ලන්ඩනයේ මම ඈත් වෙලා මොකද වැඩිපුරම කොළඹ රැඳෙනවා. කිසිම මම කොළඹ නීති කටයුතු වල නිරත වෙලා ඉන්නවා. සාමාන්‍ය දෙයක් නිසා මේ නීතිඥයෙකුට මොකද විශේෂයෙන්ම එංගලන්තෙ දික් කරනවා නම් ඒක දිගට මට නිවාඩු ගැප්ස් අරගෙන යන්න බෑ නේ. ඒක වහලා ඉතින් අංකාවගේ නෙමෙයි වෙනත් නීති තියෙනවනේ. නීති වශයෙන් ඒවට අනුගත වෙන්න ඒවා පිළිපදින්න නම් ඒක හරියට කරන්න ඕනේ. ඒක මට ඒක වෙන්නේ නැති හින්දා මම මාසයක් දෙකක් තුනක් ලංකාවේ ඉන්න නිසා මට ඒක කරගෙන යන්න බැහැ. ඒ නිසා මම එංගලන්තයේ නීති කටයුතු දැන් කරගෙන යන්නේ නැහැ. ඉතින් තාමත් මගෙන් ඉතින් දුරකථනයෙන් එහෙම උපදෙස් ගන්න අය ඉන්නවා. ඉතින් ඒ උපදෙස් තාමත් දීගෙන යනවා. මේ දවස්වල වැඩිපුරම මේ නොමිලේ උපදෙස් දීපද සිදු වෙන්නේ කියන්නේ. දුරකථනයම යාත් වගේ ආයෙත් කියලා කියනවා. මොකද ඒක සේවයක් කරන්නේ මමත් ආසයි. කිසිම කම්පැනියක් නෑ. මම ආසයි ඒ විදිහට කාටද උදව් ගන්න පුළුවන්. මේ හැකර මහත්මයා දැන් ඔබගේ ජීවිතයේ කතාව සහ ඔබගේ අත්දැකීම් එක්ක අපි ගනිද්දී ඔබ විවිධ ශේෂ්ත්‍රවලට
මේ නැත්තම් දැන් බොහෝ දෙනෙක් කියනවා ලෝවෙන් දැන් ලෝකයේ ගොඩක් මිනිස්සු එක් දෙයකට විතරයි දක්ෂ කියලා. හැබැයි ඒ දේ ඔබට අදාළ වෙන්නේ නැහැ. මොකද ඔබ විවිධ ක්ෂේත්‍රවල ඔබගේ ඔබ අතපත ගාලා තිබෙනවා සහ ඒවයින් ඔබ සාර්ථක වෙලා තියෙනවා. දැන් මේ ඔබ ගීත රචනා පැත්තෙන් ගත්තොත් ඔබ ඊටාම ප්‍රවීණයන්ට ගීත රචනා කළා තියෙනවා. කොහොමද මේ ඔබට ඒ ආభాෂයේදී මේ දැන් මේ වගේ වෘත්තියක යෙදී ඉඳිද්දී ඊටාත්ම කාර්යබහුල වෘත්තියක යෙදිච්ච සමයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කාලෙදිත් ඔබ කාලේ හොයාගෙන තියෙනවා මේ කලාවත් එක්ක ඉන්න. කලාව මම කිව්ව පටන් ගත්ත මම සයිමන් නාගත්ත ගම ශූරීන්ට මම ස්තුතිවන්ත වෙනවා බඳුරු ඉතාලගේ ශූරීන්ට පිටස්සනවා මාව ඒ කාලෙදිම කලා ශ්‍රේෂ්ඨයට තුරු කරගන්න. ඉතින් මහා ලොකු දෙයක් නෙමෙයි මේ වේදිකා පරිපාලනය කරන එක. නමුත් ඒකෙදි උගව දෙනෙක් කලාකාරයෝ අඳුරගන්න ලැබෙනවා. ඉතින් ඒ ලැබීමත් එක්කම මම මගේ පියා අගනුවර තරුණ කවි සමාජය ආරම්භ කරපු 5 දෙනාගෙන් කෙනෙක්. අල්විස් පෙරේරා මහත්තයා, පීටර් පෙරේරා, අරවැදි පීටර් පෙරේරා, සන්හෑගොඩ ඒ 5 දෙනා එක ආතරයන් අල්විස් සහ ලයනල් ෆර්නැන්ඩෝ ඒ වගේ නමක් තමයි මම ලයනල්. ඉතින් ඒ අපිට කවියේ ආభాෂයේ තිබුණා පොඩි කාලේ අපි හැමෝටම පවුලට. මොකද කවියෝ වෙනවා කොළඹ ගෙදරදී අපේ තාත්තා හම්බෙන්න කතා කරනවා. ඉතින් ඉන්ඩස්ට්‍රීස් තියෙනවා, හිටවන පරිමාණු තියෙනවා. ඉතින් ඒ කවිය පිළිබඳව අපේ විශේෂ අවධානයක් තිබුණා, කැමැත්තක් තිබුණා, ආශ්‍රයයක් තිබුණා. ඉතින් ඒ කවියත් එක්ක කවි ලියලා තමයි කවි සින්දු වලට හැදලා තියෙන්නේ බුදුරට. මොකද මම 70 දී මම ඉස්කෝලේදී මුද්‍රණය කරපු පොතක් ඉසන්දස් කවි පොතක්. ඒක ඉතින් වැඩි හරියක් 75ක් මේ ඥාන ළමයින්ට ලියපු කවි ළමයි තියෙන ඒ කාලේ. ඥාන ළමයින්ට කවි ලියන්නේ ඒ පැත්තට තමයි තිබුණේ. ඉතින් ඒව තමයි පෞකාලිකදී ඒවත් පෞකාලික කවි කියලා කවි කියනවා. මම අගනුවර කරුණ කවි සමාජයේ මම දැනටමත් තාමත් සමලේකම් රූපේ දරනවා. මම සමලේකම් අයත් එක්ක ආසිරි විදේශේකර සමලේකම් ප්‍රදීප් පෙරේරා සභාපති දුරදන්න මේ අපි මම මේ හිටියත් එංගලන්ත හිටියත් ඒ දෙන්න එකතු වෙලා බොහෝ උස්රාශ්‍රීයෙන් ඉසියෙක්ෙන්දට මේ සංවත්සරයක් සමන්වනවා. අපි කවියෙන් අයින් වෙලා නැහැ. කවියම අයින්. ඉතින් කවි තමයි මේවට හැරුණේ විශේෂයෙන් මම රත්නශ්‍රී විජේසිංහ ශූරින්ට මම ස්තුතියක් තියෙනවානේ. මම මගේ කවි හින්දු කරන්න හදලා ඒවා නිල්ලා ගීත වලට ලා එතුමාගෙන් පෙන්නලා උපදෙස් අරගෙන මගේ උපදෙස් අනුව තම ගීත වලට ඒවා පරිවර්තනය කරන්නේ ලියන්න හිම පෙළඹුණා. ඉතින් මම එතුමාට ස්තුති කරනවා මේ ආකාරයේ. ඒකම මම ලියපු ගීත ඒවා මම ගිහිල්ලා ප්‍රජායකට එක්තුයි මම ගිහිල්ලා පෙන්නුවාම ටිකට මට කියලා ගීත හතරක් අරගෙන මේක තමයි කරනවා කියලා එතුමා කරා. මම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ මම වගේ ගීත අරගෙන ගීත ගායනා කරන්න කටයුතු කරපු වෙලේ පියානෝට ගිහිල්ලා දිගහැරලා සංගීතය කළා නෝට්ස් අපිට වගේ ගීතයක් එවෙලම ගායනා කළා. ඒ වගේ දක්ෂ පූර්ව දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඉතින් එහෙම වෙනකොට මට ඒ පිළිබඳව ගියා පත්තරේ. මෙහෙම ගීත හතරක් පටිගත කරනකොට ඒක ගියා පත්තරේම ඉතුරු පත්‍රිකයක් කොට දැම්මා යාළුකමට. මම ඒක දැක්කා දාමාලිනේ අපේ ඉස්සක්ෂක් කියන මගේ මස්සින මගේ අක්කගේ ඔක්කොක්කගේ මහත්තයා රජපත් තිරුවය කියලා චිත්‍රපටයක් කළා. ඔහු ඉංගලන්තයේදී අභාව ප්‍රාප්ත කලින් ඔහුගේ මිත්‍රය තමයි තිලකරත්න කුරුවිට බණ්ඩාර පන්තිය සාන්තදෝන් විද්‍යාලය. ඒ වගේම සුනිල් නාරත්න මහාචාර්යතුමා ඒ කාලෙකින් ජූනියර් පොලි හිටියා. ඉතින් ඒගොල්ලෝ යාළුවෝ. ඉතින් ඒ අපේ අක්කගේ විවාහයෙන් අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වුණා අවුරුදු 50 ඉස්සෙල්. හරි. හොඳට කිසිදු රාෂ්ට්‍රීය 50 ඉස්සෙල්. ඉතින් නන්දක්කත් ඒ කාලේ ඉඳන්ම අපි නන්දාමාලිනේට අපි කියන්නේ නන්දක්ක කියලා නන්දක්කට එක්ක සම්බන්ධ වෙනවා. අර ඡායාරූප මේ පත්‍රයේ එක දැකලා නන්දක්ක මම දවසක් කොළඹ ඉන්නකොට ඒ වෙලාවේ ඒ සුමානින් වගේ මට කෝල් එකක් ආවා.
කෝල් එකක් ආවම ඇත්තටම කියනවනම් ඒක සත්‍යම සිද්ධිය මේ කෝල් එක ආවේ මම ඉන්දියාවේ ඉන්නේ. කේරළේ ඉන්නේ කේරළට කෝල් එකක්. ඇවිල්ලා කිව්වා නන්දට මේ අනුර අපිට සින්දු දෙන්නේ නැද්ද කියලා. ඉතින් මම ඒක ඇත්තටම මහා දීලුවක් කෙරේට දානවා. මගේ කිසිම දෙයක් නැති සංස්ථයකින් නන්දක්කට සින්දුවල් ලියන්න පුළුවන්. කියපු නන්දක්කටත් නොපෙන්නේ මොකද මට එහෙම තත්ත්වයකට නැති හින්දා. කියන්නේ පදනම් මත. ඉතින් නන්දක්කා ඒ සින්දු වලින් එකක් අරගෙන ගායනා කළා. මම ඇයටත් මගේ අවන්ත ආදර රූපිය පිරුණා. අහුවල අමරසිරි පීරි සාසිකණි සංසලා නාලකන්ද කුමාර දීනා කුමාරිය වගේ බොහෝ දෙනෙක් ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ට ඔබ ගීත රචනා කළා තියෙනවා. මේ අපිට පළමු විරාමයට යන්න තියෙනවා තවත් විනාඩියකින් විතර. ඒ නිසා මම කැමතියි මොකද මේ කතාබහේ බොහෝ රසමසු තැන් තියෙනවා. ඒත් එක්කම අතීතයේ අපිට හාරවුසන්න අවස්ථාව ලැබෙනවා. මෙවැනි පුද්ගලයෙක් එක්ක කතා බහ කරද්දී ගොඩාක් දේවල් බොහෝ දේවල් තිබෙනවා. බොහෝ දෙනෙක් ප්‍රශ්නත් එබලා තියෙනවා අපිට මේ කතා බහට අදාළ වන සහ අපි අද සූදානම් වෙලා තිබෙන මාතෘකා යටතේ ඒ ප්‍රශ්න වලටත් අපි ඉඩ දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේට අමතරව ඔහු ඇත්තටම ගත්තොත් මම ඊළඟට කතා කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ මේ එංගලන්තයේ ඉඳලා මම හිතන්නේ මගේ මතකයේ නිවැරදි නම් මේ විරාමෙන් පස්සේ අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. මේ එංගලන්තයේ ඉඳලා නිෂ්පාදනය කරපු පළමු ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍යයටත් මොහුගේ සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය ගැන මම දැම්ම කියන්නේ ඒක මේ හැගොඩ මහත්තයාගෙන්ම අහලා අපි ඒ කතා බහට එකතු වෙමු. ඉතින් ආරාධනා කරනවා රැඳී සිටින්න. ඔබ මේ රැඳී සිටින ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමගින් එංගලන්තයේ සිට ඔබ වෙත ගෙනෙන එකම එක සජීවී ගුවන්විදුලි වැඩසටහන. මතක් කරනවා WhatsApp අංකය 079 අපේ මැදිරිය දුරකථන අංකය 0114261261. ඉතින් කොහොමත් යන්න එපා. ඉක්මනින් මෙන්න මේ විරාමය. Sheffield's Link FM. मैं निकला वो टैक्सी लेके वो रास्ते पर एक मोड़ आया मैं उठे टैक्सी तोड़ मैं घर आया और बुढ़ी ने सामने बहुत रुलाया फिर मिस्टर कंपनसेटर नवी टैक्सी लेकर आया फिर मैं मुस्कुराया। अगर आप मुस्कुराना चाहते हो तो मिस्टर कॉम्पनसेटर को अपना टैक्सी क्लेम दो और अभी मिस्टर कॉम्पनसेटर जो क्लेम के बादशाह हैं अपफ्रंट रेफरल देते हैं। हाँ, आपने ठीक सुना, अपफ्रंट अपना 2000 पाउंड ले लो। कॉल करो 01143863 कंडीशंस अप्लाई। हर कदम पर एहतियात से सड़क पार करना, फुटपाथ पर फैलाए बगैर पब्लिक ट्रांसपोर्ट पर खाली जगह का ख्याल रखना, शॉपिंग ट्रॉलीज के दरमियान फासिला रखना। हर वो शख्स जो बाहर जाने पर मुनासिब दूरी बनाए रखता है वो कोविड-19 को फैलने से रोकने में मदद दे रहा है, क्योंकि हर 3 में से एक शख्स जिसकी अलामात भी जाहिर नहीं होती वो अनजाने में इसे फैला सकता है। इन चीजों से फर्क पड़ता है। आइए ऐसा करते रहें, घर रहिए, NHS को तहफ़्फ़ुज़ दीजिए, जिंदगियां बचाइए। At iLet4U, we know that being a landlord can be a frustrating business, but it doesn't have to be. iLet4U can find you tenants in under a week. अगर आप मकान किराए पे लगाना चाहते हैं तो हमारी खिदमत हासिल करें और घर बैठे किराया पाएं। iLet4U आपको 3 से 5 साल तक गारंटीड रेंट की जमानत देता है। Start finding tenants today by contacting iLet4U, 60 Page Hall Road, Sheffield, 0114 327 2020. iLet4U. Every front door unopened, every trip unmade, every overtapped snooze button, every commute from bedroom to kitchen table, every click, every call, every meeting. Everyone who can and does work from home is helping stop the spread of COVID-19, because the less we leave home, the less likely we'll come into contact with the virus. Everything we're doing is making a difference. Let's keep going. Stay home, protect the NHS, save lives.
और माँ के हाथों बनी मिठाई की लज्जत सबसे निराली, इसीलिए तो माँ जी ने शेफील्ड में दुकान बना ली। जी हाँ, माँ जी स्वीट्स डार्नल, ताज़ा मिठाई, मजेदार केक्स, कतलम में उम्दा गलेटो, जलेबी और रसमलाई जो सबको पसंद आई। निकाह, शादी ब्याह, सालगिरह और पार्टीज को माँ जी की स्वीट्स से मीठा बनाइए। आज ही तशरीफ लाइए। माँ जी स्वीट्स, 659 स्टैनफोर्ड रोड, डार्नल, शेफील्ड। माँ के प्यार की तरह खालिस माँ जी स्वीट्स। Every step aside, every road crossed to avoid passing on the pavement, every gap we mind on public transport, every space left between shopping trolleys, everyone who keeps a safe distance if they have to go out is helping stop the spread of COVID-19, because around 1 in 3 people who have it have no symptoms and are spreading it without knowing. Everything we're doing is making a difference. Let's keep going. Stay home, protect the NHS, save lives. यार परेशान लग रहे हो, क्या बात है? वही इंश्योरेंस का मसला। टेकअवे का बिजनेस शुरू किया है, डिलीवरी कार्ड्स और बिजनेस की इंश्योरेंस करवानी है, कोई कंपनी नहीं मिल रही है। एप्पल इंश्योरेंस। एप्पल इंश्योरेंस? हाँ, स्पेशलिस्ट इन फास्ट फूड डिलीवरी इंश्योरेंस। टेकअवे और रेस्टोरेंट बिजनेस की इंश्योरेंस भी करते हैं, लेकिन सिर्फ टेकअवे की ही नहीं, हर तरह की बिजनेस इंश्योरेंस के लिए भी इन्हें अभी कॉन्टेक्ट कीजिए। ऑल देयर इंश्योरेंस इंक्लूड्स लायबिलिटी कवर। वाह यार, नंबर तो दो। एप्पल इंश्योरेंस। Apple Insurance Services. Our fast food delivery insurance already includes social domestic pleasure cover. Call 0161 881239 or visit appleinsuranceservices.co.uk. Sheffield's Link FM. ඉතින් අපි විරාමයෙන් පස්සේ අලිත් සජ්ජිදීප සම්බන්ධ වන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝවිත KP වැඩසටහන සමගින්. ඉතින් ඔබ දන්නවා මේ වෙද්දිත් අපි අද වැඩසටහනේ කාත් එක්කද කතා බහ කරන්න කියලා. ඉතින් අනුර හැගොඩ මහත්මයාත් එක්ක තමයි අද අපේ සාකච්ඡාව සිදු කරන්නේ. විරාමයට මත්තෙන් අපි බොහෝ දේවල් කතා කරා. ඔහුගේ පාසල් සමය, තරුණ අවධිය, ඒත් එක්කම ඔහු කලාවට යොමු වෙච්ච ආකාරය පිළිබඳව. ඉතින් මතක් කරනවා අපිට WhatsApp හරහා ඔබගේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡාවට අදාළව අපි ගොනු කරගත් ඒ ප්‍රශ්නත් එක්ක මුසු කරමින්, මොකද බොහෝ දෙනෙක් මේ වෙද්දිත් 0.739 කියන WhatsApp අංකයට අපිට බොහෝ ප්‍රශ්න යොමු කරන බවක් පේනවා. මාව හොඳින් නැහෙනවා කියලා මේ විරාමයෙන් අනතුරුව මා විශ්වාස කරනවා හැගොඩ මහත්මයා. මොකද මේ Zoom තාක්ෂණයත් එක්ක මුසු කළ කරද්දී ඉතින් මේ දේවල් අපිට සිදු කරන්න වෙනවා සෑම විටකම මේ විරාමයට අනතුරු අපි සම්බන්ධ වෙද්දී. දැන් මා කැමති අපි මේ සාකච්ඡාවේ විරාමයට ඉස්සෙල්ලා නවත්තපු තැනින්ම ඉදිරියට යන්න. ඒ තමයි දැන් මේ ඔබ තමයි මං අහලා තියෙන විදිහට පළවෙනි පාරට මේ එංගලන්තයේ ඉඳලා මේ කරපු ටෙලිනාට්‍යයේ මේ නිෂ්පාදනය නැත්තම් සම නිෂ්පාදනයේ වනට පුළුවන් සම්බන්ධ වෙන්න. කියන්නකෝ ඒ කතාව. නෑ. ඒකේ පොඩි වරදක් තියෙනවා. මෙහෙදී කරපු පළවෙනි නිෂ්පාදනය තමයි රට ගිය ඇත්තෝ. මම ඒකෙන්දි සම්බන්ධ වෙලා හිටියේ නෑ. දැනගෙන හිටිය විතරක්. TDL පෙරමක් කළේ. වසන්ත රාජා ඒ වගේ ශිල්පීන් මෙහි හිටපු ගණනාවක් ඒක සහභාගී වුණා. ඊට පස්සේ සුදත් රෝහණ චූරින් කළා ඉටි පහන් කියලා ටෙලිනාට්‍යයක්. ඒකත් මේ දර්ශන අපි ගෙදරට අපි එහෙම කියන මොකද ඒකට සහභාගී. ඊට පස්සේ ශ්‍රියානි අමරසේනයි ප්‍රේමා ගණේගොඩ මහත්මියත් එක්ක වෙලා අපි හේමන්තේ වසන්තයක් කියලා ඒක අධ්‍යක්ෂණය කළේ රොඩ්නි ඩාන් ගාන්ධි. ඒක රොෂාන් පිළිපිටිය කාංචනා මෙන්ඩිස් එහෙම ගණනාවක් ශිල්පීන් දක්ෂ ශිල්පීන් ගණනාවක් හිටියා. ඉතින් මම හිතන්නේ ඒක බෝධුරට මෙහි කරපු තුන්වෙනි එක වෙන්න පුළුවන්. ඉතින් ඒක ලංකාවේ ජනප්‍රිය වුණා. කොටස් වශයෙන් වුණා. IT එකේ ඉතින් ඒ කාලේ වෙනම අත්දැකීමක් ඒක. අපි ඒ නිවැරදි කිරීමක් කරොත් ඒ කියන්නේ දැන් තුන්වෙනි එංගලන්තයේ ඉඳලා කරපු තුන්වෙනි සිංහල ටෙලිනාට්‍ය. පළවෙනි එක අපි දන්න විදිහට රට ගියත්
රට ගියත්. හැබැයි ඊට පස්සෙත් ඔබ මේ පරාක්‍රම නිරියල්ලත් එක්කත් අප නිර්මාණයකට දායකත්වය ලබා දුන්නා. ඔව් ඒ කොළඹදී කෙරිච්ච එකක්. ඒක විල් බැඳි දානවා කියන එක. ඒක මම විදායක නිෂ්පාදක. ඒ වගේම මම රෝමයේ ගිනිගනී කියන වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළා. ඒකේ අධ්‍යක්ෂක බන්දුරු විතානීශෝරීන් රෝමයේ ගිනිගනී සුමින්ද සිටසේන ප්‍රධාන චර්චාවෙන් පාපු. ඉතින් ඒකත් වේදිකාගත වෙනවා කොළඹ. ඉතින් ඒ ආකාරයෙන් මට පුළුවන් විදිහකට දායක වුණා කලා කටයුතු වලට. ඉතින් ඒ පිළිබඳ සතුටක් මිසක් වෙන කිසිවක් ඉතුරු වෙලා නැහැ. දුකක් නැහැ. දැන් මේ කාර්යභාරයන් සිදු කරන අතරතුරේ ඔය ගීත ලියන අතරතුරේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන අතරතුරේ ඔබ තීරු ලිපි රචනයටත් සම්බන්ධ වෙනවා. මෙහි ඉඳලා ඔබ ලංකාවේ මේන් ස්ට්‍රීම් මාධ්‍ය නැත්නම් ප්‍රධාන මාධ්‍ය ධාරයේ තිබෙන ප්‍රධානතම පුවත්පත්වල ඔබ තීරු ලිපි රචකයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. කොහොමද මේ අත්දැකීම? ඇයි ඒ වගේ දෙයක් කරන්න හිතුනේ? මම කොළඹ පත්තරවලට කෙටි කතා ලියලා තිබුණා. කවි ලියලා දුන්නා. ඒ වැරෙන්නේ මම මෙහෙදී ඉඳන් යාළුවෙක් තිබුණා. ඔව් මෙහි ලංකාවේ මහා දැවැන්ත පුද්ගලයෙක් දයානන්ද රණසිංහ පටන් ගත්ත ලංකා දිට්ටි කියලා පත්තරයක්. සිංහල පත්තරයක්. මම හිතන්නේ ඒක තමයි ලෝකයේ ප්‍රථම පුවත්පත ලංකාවෙන් පිටත මුද්‍රණය වෙච්ච සිංහල පුවත්පත. ලංකාවෙන් පිටත මුද්‍රණය වෙච්ච ලෝකේ පළවෙනි සිංහල පුවත්පත. දයානන්ද රණසිංහගේ ලංකා දිට්ටි. ඉතින් ඒක මට ආරාධනය කළා කොළඹ ලියන්න කියලා. ඉතින් මම තීරු ලිපියක් එකට ලිව්වා. ඒක තමයි මගේ ආරම්භයේ තීරු ලිපිය. ඉතින් ඒකේ පළවෙනි තීරු ලිපියක් දැකලා කොළඹදී බන්දුල පද්ම කුමාර ශිල්පී ඔහු එතකොට මව්බිම ප්‍රධාන කර්තෘ මව්බිම පුවත්පත්වල ඔහු ආරාධනය කළා මට මව්බිමට තීරු ලිපියක් ලියන්න. මම ඒ පාර ලිව්වා තීරු ලිපියක් ලන්ඩන් සටහන් කියලා තීරු ලිපියක් මව්බිමට. ඉතින් කාලෙකට පස්සේ ඊට පස්සේ දිවයින ප්‍රධාන කර්තෘ ගාමිණී සුමසේකර ශූරින් මට ආරාධනය කළා දිවයිනට ලියන්න. මම දිවයිනට ලියුවා. ඊට පස්සේ නැවත වරක් බන්දුල පද්මකුමාර ශූරින් ලේක් හවුස් ආයතනයේ සභාපති ධූරයට පත් වුණා. එතුමා නැවත වරක් මට ආරාධනය කරලා ලියන්න කියලා මම සිළුමිණිටයි ඩේල්නිස් එකයි ඩේල්නිස් පුවත්පතට සතිපතා ලිව්වා. ඩේල්නිස් අවුරුදු 3ක් ලිව්වා දිගට. තීරුලිපි තමයි මගේ තීරුලිපි. ඉතින් තීරුලිපි එකතු කළා මම පොත් දෙකක් ඉන්ටර්නෙට් කරලා තියෙනවා. ඉංග්‍රීසියෙන් ඩේල්නිස් එකේ එකක් මම ලෑස්ති කරලා තියෙනවා ඉන්ටර්නෙට් කරන්න. තත්කාලික කරගන්න බැරි කියලා ප්‍රශ්න කරනවා. දැන් වර්තමානයේත් මේ දේ කාර්යය සිදු කරනවද නැත්නම් දැන් සම්පූර්ණයෙන්ම ලියන එක නවත්තලාද තියෙන්නේ? මම ලියනවා සති දෙකකට සැරයක් හරි මොකක් හරි අපි ලියන්නේ මෙතන ලංකාවේ ප්‍රශ්නයකට. ඉතින් ලියනවා මම ප්‍රධාන වශයෙන්ම ලියන්නේ ලංකා නිවුස් වෙබ් අඩවියට. ඉතින් අන්තිමට ලියලා තිබ්බ අර දේවානීක ගහ ගැන. දේවානී ගහ ගැන මම කවි කියලා තියෙනවා. දේවානී ගහ ගැන මේ දැන් සතියකට දෙකකට ඉස්සෙල්ලා දේවානී ගහ ගැන කිව්වා. ඒ විදිහේ ප්‍රශ්නයක් තමයි මට ලියන්නේ. උමනාවක් ඇති වෙනවා. ඒ උමනාව මම කරගන්නවා. දැන් මේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මා මේ කාලය කළමනා කරගන්නට උත්සාහ කරනවා. මොකද බොහෝ දේවල් තියෙනවා ඔබත් එක්ක කතා බහ කරන්න. හැබැයි මම මේ අද කතා බහේ සුවිශේෂීම මාතෘකාවට යන්න ඉස්සෙල්ලා මේ දේ ගැන අහලා යනවා. මොකද ඔබ කිව්වා ඔබ ලංකාව ගැන තමයි ලියන්නේ කියලා. දැන් ඔබ 1985 ඉඳන් මේ එංගලන්තයේ ජීවත් වෙනවා. හැබැයි අපි ලාංකීය සමාජයක් හැටියට විශේෂයෙන්ම සිංහල භාෂාව කතා කරන කොට්ටාශය හැටියට අපිට තාමත් සමහර දේවල් ජාත්‍යන්තරයේ ඉදිරියේ අපිට දිනා ගන්න හම්බ වෙලා නැහැ. මෙතරම් අත්දැකීම් බහුල පුද්ගලෙක් හැටියට විශේෂයෙන්ම වෘත්තීය වශයෙන් නීතිඥයෙක් හැටියට කටයුතු කළා තිබෙනවා. ඔබට විශාල සම්බන්ධතා තිබෙනවා. ඔබ හිතන්නේ ඇයි විශේෂයෙන්ම
ශ්‍රී ලංකීය සිංහල භාෂාව කතා කරන ප්‍රජාවට තාමත් මේ ජාත්‍යන්තරයේ ඉදිරියේ අපිට ඒ අවශ්‍ය කරන තැන ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. නැත්තම් අපිට අඩුමතරමේ එංගලන්තේවත් දිනා ගන්නට හම්බෙලා නැති වෙලා තියෙන්නේ මොන හේතු නිසා? ඔය කතා කරන්නේ මේ දැනට තියෙන මේ වර්තමානයේ තිබෙන තත්ත්වයක් එක්ක. වර්තමානයේ තියෙන තත්ත්වය පිළිබඳව කාරණා දෙක තුනක් තියෙනවා. එකක් තමයි අපි තා කුඩා ජාතිය, ශ්‍රී ලංකීය ජාතිය, ලංකාවේ අපි තාම කුඩා. ඉතින් හුඟක් දේවල් අර පහත් තැනින් යයි ගලා ජලයේ කියලා කතාවකුත් තියෙනවා. අපි කරොත් තමයි වැරදි, අපෙන් තමයි ඒවා යන්නේ. ඒකට අපිට වැඩිය අපි වැරදි කළා නම් මම හිතන්නේ අපි වැරදි කළා කියලා. යුද්ධය කියලා කියන්නේ යුද්ධය ඉවර වෙනකන් සාමය නෙමෙයි. යුද්ධය ඉවරනහම තමයි සාමය. යුද්ධය තියෙනකන් කුරු යුද්ධයක් තියෙන්නේ. ඉතින් යුද්ධයට අනුගත වුණාම යුද්ධයට එළඹුණාම ඒ තියෙන නීති රීති වලට අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම කටයුතු කරපු මේ ශ්‍රී ලාංකීය හමුදාවන තමයි මේ වෙලාවේ මේ චෝදනාවල් එකතු කරලා කරන්න තියෙන්නේ. ඒක වෙලා තියෙන ඇත්තටම අපි දුක්පත් ඉඳ අපි ධනවත්ව ඇමරිකාව, ඉංග්‍රීසි, කැනඩා, ඕස්ට්‍රේලියාව කියන අපි පණ පිටම දකින්න. අපි ප්‍රවෘත්ති වල දකින්න දින පතා. ඊශ්‍රායලය වුණා human මේ මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආකාරයට. නමුත් ඒ ගැන කවුද කතා කරන්නේ? අපිට වෙලා තියෙන්නේ. මොකද අපි යැපෙනවා. ඇත්තටම අපේ GST කියයි, මේ කියයි, ණය තියෙයි, IMF එකෙන් තියෙයි, චීනෙන් ණය තියෙයි. ඒ වලින් යැපෙන නිසා අපිට ඇතිලා තියෙන තත්ත්වෙ මේ. ඉතින් තම කනගාටුදායක තත්ත්වයක්. ඒක මට කියන්න ඕනේ දැන්. අපිට දෙමළ ප්‍රශ්නේ විසඳ ගන්න ඉස්සෙල්ලා සිංහල ප්‍රශ්නේ විසඳ ගන්නත් තියෙනවා. සිංහල අතර තියෙන ප්‍රශ්න සමහර දේවල් දරුණුයි දෙමළ සහ සිංහල වලට වැඩිය. දේශපාලන වශයෙන් ඒකයි. දේශපාලන වශයෙන් අපි එහෙම දේවල් හිතන්නේ සමස්තයක් වශයෙන් අපි අපේ චින්තන ධාරාව, චින්තන පිළිවෙල, චින්තන කාර්යය අලුත් කරගන්න ඕනේ. මේ දෙමළ සිංහල ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේකේ මේ තරයි අපි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නත් ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ තාමත් කුඩා ඩයස්පෝරා කියන කොටසකගේ තියෙන ක්‍රියාකාරීත්වය තමයි මේ මෙතෙන්දී ඉස්මතු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අපිට විරුද්ධව ගෙනියන ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනියන හටන පොඩි නේද? නමුත් ඇත්තටම පැහැදිලිවම අපි දන්නවා ශ්‍රී ලාංකීය හමුදාවෙන් කොයි තරම් දෙමළ ප්‍රජාවක් බේරගත්තද කියලා ඒ ආවා. මට හොඳ දෙමළ යාළුවෝ, මගේ හොඳම යාළුවා දෙමළ යාළුවා. මට කිසි ආකාරයක එකක් නැහැ. නමුත් අපේ හමුදාවල පිළිබඳ ප්‍රශ්න ඇති වෙද්දී අපි කල්පනා කරා. ඇත්ත වශයෙන්ම ඒ පැත්ත ගැන කල්පනා කරන්න ඕනේ. මොකද මානසික මෙහෙයුමක් ඒ වචනේ ඒ කාලේ යෙදුවනේ. මානසික මෙහෙයුමක් කියන එක කලා කියන එක අපිට සෑහෙන සාධක තියෙනවා ශ්‍රී ලංකාවේ හමුදාව. අපි දෙමළ අයට වෙනසක් වෙන නමුත් කුරුඩු යුද්ධයේදී යම් දේවල් සිද්ධ වෙන්නේ නැති. ඒ සිද්ධ වෙන්නේ බලක් විය නොහැකි දේවල් වෙන්න නැති. ඉතින් ඒවා අපි කල්පනා කරන එකක් තියෙනවා එහෙම. යුද්ධයේදීත් එහෙම වුණා. 1971 ත් වුණා. ශ්‍රී ලංකා සිංහල ආණ්ඩුවෙන් සිංහල අයට සිද්ධ වුණා 71. 89 තුණා. 89 ඒක සිද්ධ වෙනවා. ඒක මේ සිංහල දෙමළ කියලා බලන දෙයක් නෙමෙයි. ඒ ආරක්ෂාව සඳහා අද සාමය පවත් කරගෙන ඉන්නේ උදාර පරමාර්ථය නිසා යම් දේවල් තියෙනවා. ඒක ඉතින් එහාට ගෙනියන්න ඕනේද? හැබැයි අපේ ප්‍රජාව අසාර්ථකයි නේද තාමත්? ඒ කියන්නේ සිංහල භාෂාව කතා කරන ප්‍රජාව තාමත් මේ අවශ්‍ය කණ්ඩායම් දිනා ගැනීමේ ව්‍යායාමයේදී තාමත් සාර්ථක වෙලා නැහැ නේද? ඔව් ඒක හැබැයි කාරණයක් තියෙනවා. මේක හරි කැමති නැති මම මේ කියනවාට මේ සමහර අයගේ තියෙනනේ පුද්ගලික න්‍යාය පත්‍ර. මම තමයි මේක කරන්නේ. මමයි කරන්නේ. ඒක මොනවද? අනිත් අය එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මම ඒ වගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට යාමේදී ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. බෙදලා කර කෝටු මිටිය වෙනම බෙදුවාම හදන්න පුළුවන් නේ. කෝටු මිටිය එකතු කරාම ගණන් බෑ. අමාරුයි. අපි වෙනම තියෙන කෝටු මිටියක් වෙලා තියෙනවා. ඒ නිසා
දෙමළ ප්‍රජාව බොහෝ දුරට එකට ඉන්නවා කියන එක අපිට පැහැදිලි. දෙනෙක් එකට අපේ වෙන වෙලා ඉන්න නිසා එහෙම නැතුව කොට මේක මොකද ඒගොල්ලන් සමහරුන්ට ඉතින් සමහර අයට රස්සාවල් හොයාගන්න ඕනේ සමහරුන්ට ප්‍රසිද්ධ වෙන්න ඕනේ දේශපාලනය කරන්න ඕනේ න්‍යායපත්‍ර තියෙනවා එහෙම වෙන්නේ කියලා මට හිතෙනවා මගේ මේ ප්‍රකාශයේ ප්‍රසාජනක නෙමෙයි මට පේන්නේ ඇත්තටම තමයි නෑ අපි මේ සත්‍ය කතා කරන්න බය වෙන්න ඕනේ. මොකද අපි කිසිම අවස්ථාවක කාගේවත් පැත්තක්ගෙන දේශපාලන පක්ෂයකට ආවඩන්න හෝ කිසිම කණ්ඩායමකට ආවඩන්න නෙවෙයි. සහ ඔබගේ මේ සාකච්ඡාවේදීත් අපි බොහොම අවංක මේ ප්‍රකාශය. මොකද ඒක තමයි සත්‍ය තත්ත්වය. අපි ඕන කෙනෙක් දන්නවා. ඉතින් මොකද මම මේ ගැන ඇහුවේ. මොකද ඔබට තියෙන මේ අත්දැකීම් එක්ක මේ එංගලන්තයේ තුල එංගලන්තයේ ජීවිතය තුල ඒත් එක්කම ඔබගේ මාධ්‍ය ජීවිතය තුල ඔබ සෑහෙන දේවල් දැකලා තියෙනවා. මම කැමති ගොඩාක් දේවල් ඒ හරහා කතා කරන්න. නමුත් අද ඔබත් එක්ක මේ කතා බහේ මගේ මුඛ්‍ය පරමාර්ථය වුණේ ඔබ මේ දිනවල නැත්තම් ඔබ මේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරපු මේ ලන්ඩන් මේ kavi.com කියන ඒ වෙබ් අඩවි සහ ඒ හරහා ඔබ දියත් කරලා තිබෙන මේ ව්‍යායාමය ගැන කතා කරන්න. ඉතින් මා වෙලාවත් ඉතුරු කරගත්තේ මොකද මට තව මේ දෙක වෙනකන් ගිහලා ඊට පස්සේ මට දෙකමාර වෙනකම් කාලය තියෙනවා. ඒ ගැන කතා කරන්න. මොකද බොහෝ දෙනෙක් ඒ ගැන අහලා ප්‍රශ්නත් එවලා තියෙනවා WhatsApp හරහා. කියන්නකෝ දැන් සමහර අය කියනවා මේ සමාජ මාධ්‍ය වලින් නැත්තම් මේ ඩිජිටල් කවිය කියන එක අසාර්ථකයි කියලා. හැබැයි ඔබ ඩිජිටල් කවිය කියන එක සමාජගත කරනවා. ඔබ එංගලන්තයේදී එංගලන්තයේ ඉඳන් ඔබ ඒක සමාජගත කරන්න හදනවා. ඒත් එක්කම ඔබ ඩිජිටල් කවිය හරහා ඔබ මුසු කරනවා ප්‍රවීණයන් සහ නවකයන්. කොහොමද මේ අදහස එන්නේ? ඇයි මෙවැනි ව්‍යායාමයක් ආරම්භ කරන්න හිතුනේ? ඒ කතාව යනවා 2003 අවුරුද්ද වෙනකම් පිටිපස්සට. එක නාට්‍යයක් තිබුණා අපේ සිංහල කණ්ඩායමක් ලෑස්ති කරපු නාට්‍ය දර්ශනය පෙන්වන්න ප්‍රමාද මේ එංගලන්තේ ලන්ඩන් වල ඒ ප්‍රමාද වීම නිසා ඒ සංවිධායකතුමා අනේ අnder පුළුවන් නම් මොනවා හරි දෙයක් තියෙනවා ස්ටේජ් එකට ගිහින් කියලා හරක් වෙනවා. මොකද ඔඩියන්ස් එක මේ බලන්න ඇවිල්ලා කට්ටිය මේ පොඩක් නොසන්සුන් වෙන නිසා අපි ගන්නවා ආරාමයේ වෙනවා. ඉතින් මම ගිහිල්ලා පටන් ගත්තා කතා කරන්න මේ කවිය. ඉතින් පොඩ්ඩක් මුල ටික නිශ්ශබ්ද වෙලා. ඉතින් අහගෙන හිටියා මම ගජමන් කිව්වා රච්චලෝචා කිව්වා කවි කිව්වා. ඉතින් සමහරුන්ගේ මොනෝ කිව්වා. එහෙම විනාඩි 15ක් විතර මම ගෙනිච්චා. ගෙනියනකොට පිටිපස්සෙන් කෙනෙක් කෑ ගැහුවා කවි ඉනෆ් කවි කියලා. කවි ඇති කියලා කෑ ගැහුවා. මොකද ඇත්තට මේක ඇති තමයි. මොකද ඒගොල්ලෝ ආන්නේ නාට්‍ය බලන්නනේ. නාට්‍ය බලන කට්ටියට කවි කියන එක කියනකොට කවියට ආව නම් ප්‍රශ්නයක් නෑ. එතකොට එදා ඉතින් වේදිකාවේ මම දැස්සේ හිතේ තියාගෙන මම අතිනේ කවිනේ. හරි මම කවියට මොනවා හරි කරන්න ඕනේ. මොකද කවිය පිළිබඳව මේ තියෙන අඩුතක් සේරුව නැති කරන්න. මොන විදිහට හරි කියලා උත්සාහය. අපේ කවි අසුබ සුත්තිවනේ මගේ පියාගේ අපේ අම්මා මගේ මවත් කිවින්දියා අපි කවිය මගේ අයියාලා කවිය පිළිගත්තා. ඉතින් ඒ තත්ත්වයට මට ඕනනා කරන්න. ඉතින් 2003 දී මම එංගලන්තේ කවි එකතු කරලා එංගලන්තේ ඉන්න කවියන්ගේ කවිය හැම කෙනෙක්ම කියන රොබර්ට් නොක්ස් කියවනේ හැම හෙලේකම කවියෙක් තියෙනවා. හැමෝම ගාව කවි තියෙනවා. මම කවි එකතු කරලා ලන්ඩන් කවි කියලා මුද්‍රිත සංග්‍රහයක් පිටු 8ක ලංකාවේ මුද්‍රණය කරලා කොළඹට ගිහිල්ලා එනකොට නොමිලේ බෙදීම පන්සල් වල තියලා හයි කමිෂන් එකේ තියලා බෙදීම කරලා. එතකොට ඒක 2003 ඉඳලා කළා අර සංග්‍රහ 12 ඉන්ටර්නෙට් ගන්න පුළුවන් වුණේ ඉංග්‍රීසි කටයුත්තක් නෙමෙයි. මේ ඉඳලා ගිහිල්ලා ඒක කරන එක මම මේ සංග්‍රහයක් අපේ තියෙන ඔය සංග්‍රහව කවි ඒකේ මුලදී පෙන්නපු මේ පළවෙනි එක මේ විතරම මේ රජිනගේ ඉන්ටර්වියු දාලා මම මේ අලිස්පෙර මහත්තයාගේ කවියකින් තමයි ඒක පටන් ගත්තේ. ඒකේ හුඟක් වෙලාවට යන්නේ මම ඒ දවස්වල කරේ ලංකාවේ වැඩට දක්ෂ කවියෙක්
පිළිගත් කවීන්ගේ කවිත් එක්ක තමයි ඒක දෙන්නේ. ඉතින් ඒක කරගෙන යන්න තියෙන ඉඩකඩ බොහොම අල්පයි. ඉතින් ඒකෙම දිගුවක් හැටියට මම මේ මහාචාර්ය චන්ද්‍රරත්න ඉංගලන්තයට ගෙනල්ලා සුනිල් ගීසෙන්ඩර් කියලා එකක් පැවැත්තුවා. ඒකේ කවිය පිළිබඳව සඳහන් වෙලා මේ තියෙන පළවෙනි පිටපත මේකේ මේ මහරජින පිටුරියක් මේ අලිස්තර මාත්‍රේ කවිය විතර තියෙන. ඉතින් එහෙම 12ක් කරලා ඉවරලා ඉතින් මේක ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා කරන්න බැරි කමකුත් නැහැ. නමුත් ඒක මගේ ඇරලා ගියා. ඉතින් ඔහොම තියෙන්නේ මම ඔය londonkavy.com කියන වෙබ් නාමය අරගෙන තියෙන්නේ. ඉතින් ඒක අතාරින්න කියලා මම හිතනවා. අපි දැන් මම අගනුවර තරුණකාය සමාජයේ සමලේඛනය කරන්න පුළුවන් මම හිතන්නේ ශක්තිය මගේ ප්‍රමාණයෙන් යම් දේවල් තියෙනවා. ඒ පාර මගේ බිරිඳ කිව්වා මේ ඇයි මේක කරන්නේ නැත්තේ? ඉතින් මම ඒ මත තමයි ජනවාරි මාසයේ කවිය පටන් ගත්තේ. පටන් ගන්නකොට මම ඉතල තිබිච්ච විදිහට වඩා ඉස්සරහට යන විදිහට කටයුතු කරනවා. මම ඉතිරි කරේ ජනවාරි මාසයේ කලාපයට මගේ හිතමිතුරු ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ කවියෙක් මම කතා කරලා උදාහරණයක් රත්නශ්‍රී ජයසිංහයන්ගෙන් පටන් අරගෙන රත්නශ්‍රී ජයසිංහ කවි නොලියපු බන්දුල බද්ද කුමාර කවුරුත් කිව්වා මම කවිය ලියලා නැහැ. මම ලියලා යවන්න. අපි කවි ලියලා යවුවා. ඉතින් එහෙම බන්දුලානකාරව සම්පූර්ණ ආරිවංශ WTSC සූෂන් පුරස්සිංහල අනාමකින් අශෝක හඳගම ගුවන් කොටවත් ගුවන් බන්දුජීව අසංක ගුවන් සාගර එතකොට ලක්ෂණ අත්වල ඒ වගේ තරුණ කට්ටියයි කොහොම උගදනේ තමන්ගේ ඒ පුද්ගලික සම්බන්ධතාවය තිබිලා ගත්ත කවි වුණාට ඇත්තටම ඒවා අලුත් පරපුරට හොඳ වැදගත් වේදිකාවක්. ඒකට අලුත් අයත් එවුවා. ඒක හැමතැනම කවි මම ජනවාරි පෙබරවාරි මාර්තු ඉවරයි මාර්තු කලාප 3ක් ඉවරයි. දැන් අප්‍රේල් කලාප වෙනවා දැන්. ඉතින් පරාක්‍රම නිරියල් නවරත්න ගමගේ මට නම් මගේ ඇරෙන මොකද නම් කලින් ලිස්ට් එක තියෙනවා පළවෙනි ලිස්ට් දෙනෙක් ඒවල තිබුණා. එහෙම ජේෂ්ඨ. ඉතින් මම ඒක කරගෙන යන්නේ ඒ අයගෙන් ලැබෙන සහාය මම ඉතාමත්ම අගය කරනවා. ඕන් මේ කවියක් ලිය සමහරවිට රයින් රන්දිනී මහත්තයා කවියක් කියනවා. මම ඒවා මම කවියක් නෑ කොමල් ලියලා මම කවියක් ලියලා ඒ කවිය තියෙනවා මම යාට බලපෑම් කරා කියලා කවිය කියන්නේ පීති රන්දිනී මහත්තයා කවිය බණ්ඩාර ඇලිය කොනේ බන්දුලානකාර. ඉතින් ඒක තමයි දැන් කරේ. ඒ අතරතුරේ ඉංගලන්තයෙන් බිහි වෙච්ච කවි පරම්පරාවකුයි ලෝකේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාව, නයිජීරියාව, කැනඩාව, ඇමරිකාව, ඉංගලන්තේ ගණනාවක් ලංකාවේ පැල්මඩුල්ල මාලිගාවත්තේ මුස්ලිම් කාන්තාව කවි ලියනවා. ඉතින් ඒගේ කවිය ඒකට එහෙම ගණනාවක් පිළිලා දැන් මේක දීර්ඝ කාව්‍ය පිටුවක් කියලා තියෙනවා. අපි පළවෙනි එකට කවි කවි උඩාක් ලැබෙනවා නම් කවියන තෝරා බේරාගත් කවි අන්තිමට කවි අනුභවක් සඳහන් වෙනවා. ඒ අතරතුරේ මම උත්සාහ කරනවා අපිට අමතක වෙන්නේ තියෙන අමතක නොවෙන්න අවශ්‍ය දේවල් සංගස් කවිවල කවි දාන්න බුද්ධිලේ සැල්මිනියේ රොවැඩ සංගරාවේ එහෙම කවි මම සඳහන් කරනවා. ඒකම ජන කවි අපේ තියෙන ජන කවි වලින් අමතක නොවෙන්න ජන කවි සඳහන් කරනවා. ඒවත් අතුල් කරනවා. හිතවන කවි අතුල් කරනවා. දෙබස් කවි අතුල් කරනවා. ජන කවි ඔක්කොම මික්ස් එකක් මේ හැම කවියකම අන්තර්ජාලය වාගෙන කවියට දාලා පිටුරු සඳහන් කරනවා. මේ කරන ඉතින් ගොඩනෙකේ උදව් තියෙනවා ප්‍රසාදයක් තියෙනවා ඊමේල් එනවා. ඉතින් ඒ ගැන ඉතාමත් සතුටු වෙලා ඒක කරගෙන යනවා. මේ දැන් මොකද මම දකින විශේෂත්වයක් තමයි ඔබ මේ හරහා අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ නවක සහ
ප්‍රවීණයන්ට මුසු වෙන. ඒ ඉතාමත්ම හොඳ අවස්ථාවක්. මොකද ප්‍රවීණයන්ගේ දේවල් දැකලා නවකයන්ට හැදෙන්න අවස්ථාවකුත් එතනදී ලැබෙනවා. මොකද එය බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් සිදු කරන්නේ නැහැ එවැනි මුසු කිරීම. හැබැයි ඔබ හැමෝටම එකම වේදිකාවක් හදලා දීලා තියෙනවා. අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න, විශේෂයෙන්ම මේ ලන්ඩන් කවි සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තව ප්‍රශ්නත් එවලා තියෙනවා. අපි ඒ ප්‍රශ්නත් ගන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට තව විනාඩි දෙකකින් විතර විරාමයකට යන්න තියෙනවා. හැබැයි මට ඉක්මනින්ම කියන්නකෝ දැන් සෑහෙන මේ සටනක් දෙනවා ඇතිනේ මේ වෙලාවට මේ කවිලීනාගෙන් කවි ටික එකතු කරගන්න උන් දෙනවද ඔය ෆොටෝ ටික අවශ්‍ය විදිහට එවනවද? කවි හරියට එවනවද? කොහොමද ඒ කාර්යය? ඒක ටික දිග කතාවක්. මංජුලි විදිහට කවිය මම කතා කරනවා. තාමත් ගරු කරන ලේඛකයෙක් ඒක කතා කළා. කිව්වා මේ වගේ කරන්න පුළුවන් අම්රයිට් විතරයි. මට කියන්න ඔහු කියපු නිසා මම මේ කියන්නේ. ඒ කියන්නේ අපි එකතු කරන එකතු කිරිල්ල නවකයන්ට හරිය අගන අවස්ථාවක් හැමෝගෙම. බැලුවොත් මේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා 5-6 දෙනෙක්. වෛද්‍යවරු 10 ඒ හැමෝම කවි කියනවා. කවි මේ නොලිය හිටපු අය කියලා. සමහරව ලියපු අය සමහරව නොලිය හිටපු අය. ලියලා එවන එක හරියම වැදගත්. ඒගොල්ලන් කවියට අදාළ ඡායාරූපයක්. ඒ කවියට කිට්ටුවෙම යන ඡායාරූපය මම කොහොමද අන්තර්ජාලයෙන් හොයාගන්නවා. මට හරියට උදව් කරනවා කියලා කියන්නේ මේකේ I think ඒක ඒ මාස්ටර් මෙයා හරිදුරාජ කවි. දක්ෂතම අන්තර්ජාල ශිල්පියෙක්. ඔහු තමයි හිතු හදන්නේ අවස්ථාවේ වුන් කරන්නේ. ඉතින් අපි හුදෙක් සමාජයක් නිසා ඔහු වැඩ කරනවා. හුදෙක් සමාජයක් තමයි මේ කරන්නේ. ඉතින් කවියක් තාම ඒකට ඡායාරූපය හොයාගන්නේ හරිම සුන්දර දෙයක්. වාගෙන හරි සතුටුයි. ඉතින් ඒකත් එක්ක තමයි ඒක පළ කරන්නේ. ඉතින් කවියේ තියෙන වැරදි හදාන්න ඕන සමහර කවිවල තියෙනවා සංජකර ඒවත් තියෙනවා. සමහර කවි ගැලපෙන්නේ නැති කවි අදහස හොඳයි ගැලපෙන්නේ. කොහොම ඒවත් සකස් කරගෙන අපි යන්න ඕනේ. ක්‍රමය කොහොමද ඒවත් අපි කරගෙන යනවා. මොකද මෙතන කවි කියලා දෙන දැනක් නැහැ. කෝලයක් නැහැ. එහෙම අලිස් පෙරමාත්‍ය නම් එහෙම කළා තියෙනවා. නෑ මොකද කවියේ තියෙනවානේ. කවියේ තියෙනවා එක්තරා විදිහක නීති රීති. යවහන් කියන එකක් තියෙනවා. සකස් කවි ලියනවනේ. අතරම මේ කාරණා සම්බන්ධයෙන් අපි තවත් ඉදිරියට කතා කරන්නට අවශ්‍ය වෙනවා. මට සමා වෙන්න මට තව විරාමයකට යන්නට තියෙනවා. තවත් තප්පර 10ක් විතරයි අපිට තියෙන්නේ. රැඳී සිටින්න ඔබත් ඔහොම රැඳී සිටින්න. අපි මේ විරාමයෙන් අනතුරුව යලිත් සජීවී සම්බන්ධ වෙන මේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP එංගලන්තයේ සිට ඔබ වෙත ගෙන එන එකම එක සජීවී වුවන්විදුලි වැඩසටහන. मैं निकला वो टैक्सी लेके और रास्ते पर एक मोड़ आया मैं उठे टैक्सी तोड़ा मैं घर आया और बुढ़ी ने सामने बहुत रुलाया फिर मिस्टर कंपनसेटर नवी टैक्सी लेकर आया फिर मैं मुस्कुराया। अगर आप मुस्कुराना चाहते हो तो मिस्टर कॉम्पनसेटर को अपना टैक्सी क्लेम दो और अभी मिस्टर कॉम्पनसेटर जो क्लेम के बादशाह हैं अप फ्रंट रेफरल देते हैं। हाँ आपने ठीक सुना, अप फ्रंट अपना 2000 पाउंड ले लो। कॉल करो 0114-3863-386. Conditions apply. At iLet4U, we know that being a landlord can be a frustrating business, but it doesn't have to be. iLet4U can find you tenants in under a week. अगर आप मकान किराए पे लगाना चाहते हैं तो हमारी खिदमत हासिल करें और घर बैठे किराया पाएं। iLet4U आपको 3 से 5 साल तक गारंटीड रेंट की जमानत देता है। Start finding tenants today by contacting iLet4U, 60 Page Road, Sheffield, 0114 327 2020. iLet4U. Everyone's staying in. Everyone getting on. Most of the time. Every extra thing we're having to do, every plan we put on hold, every sacrifice we're making. Everyone who stays at home is helping stop the spread of COVID-19. Because the less we leave home, the less likely we'll come into contact with the virus. Everything we're doing is making a difference. Let's keep going. Stay home. Protect the NHS.
save lives. Have you been involved in a road traffic accident or suffered a personal injury in the last 3 years? Then why not come direct to your local experts at Allison Law Solicitors? Allison Law Solicitors are here to get you back on the road and your life back on track. They're recognized personal injury and industrial disease specialists with dedicated and experienced lawyers who've won thousands of pounds in compensation. And of course, it's no win, no fee. Call now on 01142 586 966 or come in and see us at 437 to 441 London Road, Sheffield. Allison Law Solicitors, a local firm for local people and helping you when you need it most. हर किसी को मर्दमशुमारी मुकम्मल करना होगी, चुनांचे हम इसे मुमकिन हद तक आसान कर रहे हैं। अगर आपको मदद चाहिए तो हम आपकी मदद को हाजिर हैं। ऑनलाइन राब्ता करें या हमें कॉल करें। आपकी जानिब से हमारे साथ साझी की जाने वाली किसी किस्म की निजी मालूमात को महफूज रखा जाता है। इसे कानूनन सिगाराज में रखा जाता है। पुरजाए census.gov.uk मर्दमशुमारी का दिन 21 मार्च है, लेकिन आप अपनी मर्दमशुमारी इससे पहले भी पुर कर सकते हैं। मर्दमशुमारी 2021 ये हमारे लिए ही तो है। इदारा बराए कौमी शुमारियात की जानिब से फराहम कर दो। Taking off to somewhere far away? Then start your journey with Advanced Travel, who offer a fleet of vehicles from 16-seat minibuses to luxury 60-seater coaches, available for airport transfers for Hajj, Umrah or your holiday. All vehicles are sanitised after each use, so you can travel safely and in comfort. Click on advanced-travel.co.uk to view the vehicles, read the reviews and get an online quote. That's advanced-travel.co.uk or call 01709 306 303. Mention Link FM and enjoy £20 discount. अगर आप वजन घटाना चाहते हैं तो सब कुछ सही करना नहीं, शुरुआत करना जरूरी है। सेहतमंद बदलाव छोटे छोटे बदलावों से शुरू होते हैं और आपको भीतर और बाहर से बेहतर महसूस करने में मदद करते हैं, ताकि आप अधिक स्वस्थ बने और बीमारियों से अधिक मजबूती से लड़ सकें। वजन घटाने में आपकी मदद करने के लिए NHS के पास बहुत सारे सुझाव हैं। खोजिए बेटर हेल्थ। आइए ऐसा करें। From the Sky News Centre at 2, the Metropolitan Police Force is defending itself against criticism for the way it handled a gathering in memory of Sarah Everard in South London. Last night, a planned vigil in Clapham, close to where the 33-year-old went missing, was called off, but many still turned out. Officers were seen grabbing several women, handcuffing others, and 4 arrests were made. The Home Secretary has ordered a full report. The Liberal Democrat leader, Sured Davey, says the Metropolitan Police Commissioner, Cressida Dick, should consider her position. This wasn't a protest, it was a vigil, and I think the police approach was just unacceptable. And the way they behaved, they would have had authority from the very top, and that's why I think Cressida Dick's position is no longer tenable. Health authorities in Ireland say use of the Oxford AstraZeneca vaccine should be temporarily stopped. There have been reports in Norway of 4 cases of blood clotting in adults who've had the jab, but there's no firm evidence they're linked. The UK is demanding the latest legal case against Nazanin Zaghari Ratcliffe in Iran is dismissed after she completed her jail term last week. She'll hear a verdict on a charge of propaganda within a week. The Grammy Awards will take place in Los Angeles later. Beyoncé has the most nominations with 9. Harry Styles, Taylor Swift and Billie Eilish will perform at the ceremony. In sport, Brighton have picked up a big 3 points in the fight to avoid Premier League relegation. Richard Newman watched their game with Brighton. Southampton 1, Brighton 2. Big result for Albion, who are now 3 points above the relegation zone. They took the lead through a Lewis Dunk header from a corner. Che Adams equalised with a close-range volley. Brighton were better in the second half and got the winner through Leandro Trossard after good work from Adam Lallana and Danny Welbeck. 10 league defeats in 12 for Southampton now. Southampton 1, Brighton 2. Elsewhere, Leicester against Sheffield United is just getting underway. Arsenal hosts Tottenham in the North London derby in the Premier League later. That's followed by Manchester United v West Ham. And Scotland aim to keep their hopes of winning the Six Nations alive against Ireland in an hour. That's the latest. I'm Michael Worrell. අයිබෝවන් යළිත් අපි විරාමයෙන් අනතුරුව සජීවී සම්බන්ධ වන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝබිත් KP වැඩසටහන සමගින්. ඉතින් අපි මේ විරාමයට යන්නට ඉස්සෙල්ලා අනුරහගුඩ මහත්තයත් එක්ක බොහෝ දේවල් කතා බහ කරමින් සිටියා. විශේෂයෙන්ම ඔහු මේ වර්තමානයේ ඔහු ගෙන යන මේ අලුත්ම කාර්යය තමයි මේ londonkavi.com කියන
විශේෂයෙන්ම කවි ලියන කවිත්වයට කැමති රුචිකත්වයක් දක්වන ඒ පිරිස් එකතු කරලා කිසිම මේ නවකද නැත්නම් මේ ප්‍රවීණද කියන කතාව පැත්තකට තියලා හැමෝටම ඉඩ තියෙන වැඩක් කරගෙන යනවා. ඉතින් මේ දැන් මට මේ බොහෝ WhatsApp පණිවිඩ එනවා. හැබැයි අපි මේ අද කතා කරන මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙන දේවල් අපි එකතු කරගන්න. දැන් මෙතනදී එක ප්‍රශ්නයක් අහලා තිනවා. මම ගන්න කැමතියි. මොකද මම හිතුවා ඒක ටිකක් කාලෝචිත එකක් කියලා. දැන් මේ අපිට මේ ප්‍රශ්නය යොමු කරගෙන කියනවා. දැන් සිංහල නැත්නම් සිංහල ප්‍රූෆ් රීඩින් මේ software නැත්නම් මුදුකාංගයක් නැහැ නේද කියලා මේ ලෝකයේ අනිත් භාෂාව වලින් තිබ්බට දැන් ඇත්තට මෙවැනි තාක්ෂණික දේවල් දියුණු වෙන්න ඕනේ නේද? දැන් අපි ගත්තොත් දැන් කවි ලියන අය වෙන්න පුළුවන් නැත්නම් පොත් ලියන අය වෙන්න පුළුවන්. දැන් මේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ? අපි ඉක්මනින්ම කෙටියෙන් කිව්වොත් දැන් ඒකට බාධාවක් නැති තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. මොකද Google මම කරන්නේ Google එකේ ට්‍රාන්ස්ලිටරේෂන් එකට ගිහිල්ලා ඒක ටයිප් කරලා ඉංග්‍රීසියෙන් ගැවුවාම සිංහලෙන් එනවා. ඒක හුඟක් ලේසියි. මොකද ඒක ඉංග්‍රීසි අකුරුත් එක්ක සම්බන්ධ වෙන නිසා. ඒකම සිංහලෙන් කතා කරාම සිංහලෙන් ටයිප් වෙන එකක් තියෙනවනේ. එහෙම එතනට ඇවිල්ලා තියෙනවා. මම දන්නේ අර ප්‍රශ්නේ කොයිතරම් දුරට කාලෝචිතද කියලා. මම හිතන්නේ ඔහු අහන්න ඇත්තේ මේ වෙනත් භාෂාවන් වලින් මේ ප්‍රූෆ් රීඩින් softwares තියෙන නිසා සිංහල වලින් තාම එකක් හැදිලා නැති නිසා වෙන්නට ඇති. වෙන්න. හැබැයි ඔබ කියනවා වගේ වෙනත් මාර්ග වලින් එය පිරිමහ ගන්න හැකියාව අපිට තියෙනවා. තියෙනවා. ඒ පැහැදිලි කිසිම බාධාවක් නැති තියෙනවා. මට තියෙනවා. Google කරලා කරන්න පුළුවන්. මම කැමතියි මේ දැන් අපේ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම මේ කවි සම්බන්ධයෙන්. දැන් විවිධ කවි ශ්‍රී ලංකීය ජන ජීවිතයේ තිබිලා තියෙනවා. දැන් ඔබ කිව්වා වගේ අතීතයේ පටන් මේ ඇත්තටම ලාංකීය ජන ජීවිතයේ කවිය කියන එක ප්‍රමුඛ තැනක් ගන්න එක. කවිය විවිධ ප්‍රභේද තියෙනවා. දැන් ඔබ වගේ ප්‍රවීණයෙක්ගෙන් මම දැනගන්න කැමතියි මේ කවියේ තියෙන ප්‍රභේද. එතකොට මේවයි මේ කොහොමද මේ ශ්‍රී ලංකීය ජන ජීවිතයත් එක්ක මේ දේවල් සම්බන්ධ වෙලා තියෙන්නේ කියන කාරණා. කවිය එදිනෙදා ජීවිතයට අදත් පාවිච්චි වෙනවා. පාවිච්චි හොඳම තැන තමයි මරණ දැන. කඩේ කියන්නේ ශෝක ප්‍රකාශය තාමත් කවියෙන් ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරනවා. අපේ තිබුණා පතල් කවි, ගැල් කවි, නෙළුම් කවි, ඔයම් කවි, එතකොට පැල් කවි, කවි නානාව කවියෙන් මිසක් වෙන දෙයක් තිබුණේ ඒ කාලේ ගැනීම. ඒකම කොටස තමයි ජන කවිය. යසෝදරාව තුනක් ලිව්වේ කවුද කියලා දන්නේ නමක් නෑ. ජන කවිය කියලා තියෙන්නේ ඒ කාලේ. එතකොට අපේ දුකක් වුණත් කවි කියුවා, සතුටක් වුණත් කවි කියුවා, කෙනෙක් මරුණොත් ඒකටත් කවි කියුවා. උදන විසතර ජාතිකේ අපි ඒක කවියෙන්. එතකොට ඒකම අපි යාළුනම් සෙත් කවි කියුවා, තරානම් මොකුත් නෑ. එතන ඉන්නේ අපේ සිංහල ජාතිකේ කවි හැම කවියක්ම මම සඳස් කවිය ගැන කතා කරනවා. සඳස් කවිය තමයි ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන කවිය. නමුත් සඳස් කවිය ඒ පිරිමාර විදිහට පාවිච්චි කරලා තියෙනවා. පැල් කවි අපි දන්න තාමත්ම මේ කවුරුත් දන්න කවිය තමයි පැල් කවිය. අනේ දෙවියනේ මට උණු වියෝයා, කැලේ කඳුරු හොරු අරගෙන ගියෝයා, ගෙදර ගිය කලට අඩදඹර බෝයා, අදුරු දුරු කෙනෙක් මගේ නෑසියෝයා. ඉතින් ඒක අර උඩින් කියන තේරුමට යටින් තේරුමක් තියෙනවා. මොකද පැලට ගිහිල්ලා පැතුරු දිගේ ඇරියා නම් බුදියගෙන හිටියා නම් කාටවත් ඔක අරන් යන්න බෑනේ. අවුරු හරි හොරගම් කරා. මෙයා පැතුරේ ගිහිල්ලා වෙන කොහේ ගියා. අවුරු හරි අර අපේ භාෂාවෙන් කියනවනම් පැතුරේ ඉස්සුවා. හරි ඒකයි ගෙදර ගිහිල්ලා වයිට් කියන්න බෑ, මොනට කියන්න බෑ, ආමිත් කියන්න බෑ. පැතුර නැතුණා. පැතුර බෑ. පැලේ වෙන කොහේ ගියා. ඉතින් ඒ වගේ දුක කියන්නේ ඒක අපි කියමු.
අපේ තියෙන පතල් කවි. අපි හිතමු පතල් කවි තියෙනවා. පාරු කවි. මට ඉඩක් තියෙන මේ කවියක් පුළුවන් මට ඔබට අවස්ථාවක්. මොකද මම මේ ප්‍රශ්නේ ඇහුවෙම දැන් බොහෝ දෙනෙක් කවි කියලා කිව්වට මේ තියෙන ඇතුළාන්තය ගැන එතරම් දැනීමක් නැහැ. දැන් ඔබ වගේ කෙනෙක් එක්ක කතා කරලා මේ වගේ දෙයක් අහන්න නැතුව වැඩසටහන නිමා කරොත් මම හිතන්නේ අපි ඔක්කොටම කරන අසාධාරණයි. හොඳයි. එහෙනම් කවියට ඉස්සෙල්ලා මම කියන්නම් අපේ කවි යුග තිබුණා. කෝට් යුගයේ තමයි කවියේ ඉතාමත්ම ප්‍රශංසනීය යුගය. කෝට්ටේ, දඹදෙණි, මහනුවර, මාතර, කොළඹට පස්සේ සංදේශ විසඳයක් වෙලා දැන් අලුත් රත්නශ්‍රී සූරීන් ලාල් හැගොඩලා ආර්යවංශ රණවීරලා පරාක්‍රම කොඩිතු අපලේ ඔක්කොම අලුත් කවියෝ මොන්තොට අපලේ අලුත් කවි කෞශල්‍ය ජයරත්න කිමිදිවි හොඳ අලුත් කවියෝ ඒවා නිසඳස් කවිය අනිපුර. එතකොට ඒ කෝට්ටේ යුගයේ තමයි සංදේශ කවි වල මුදුන් මල් කඩ හැටියට මම සලකන්නේ. සමහර කාර්යසේකර කියලා නමුත් මේ චලනීය සංදේශ අපි හිතමු චලනීය සංදේශ ගන්න තොරකම් කියලා. ඒකට උත්තිලේ යැපේ හඳ උත්තිලේ නිකන් දුක එක්කල මේ සාංකාවක් කියනකට කයිපතක් කරන් කියවන. ඒවල තියෙනවා තමන්ගේ සාංකාව දුරු කරගන්න කවි තියෙනවා. එතකොට ඉතින් ඒවා එක පැත්තකට තියෙනවා ඒ කවි ටික. එහෙම කවුරුද දන්න බුද්ධිලේ කවි රැගත් කරලා ඒවා ඉතින් බුද්ධිල සහ මුසිල අතර තියෙන වාදෙ ටික කවි තියෙනවා දන්නවා. ඒවා එක පෑන් පහරකින් මුසිල බිමට දාලා බුද්ධිල කියලා කියන්නේ අපේ බුද්ධිල දුරට කියන්නේ සබ කවි තියෙනවා. ඉතින් අර බුද්ධිල ගිහිලා විනා වාදනය කරා වෙලඳු දෙපැය ඉස්සරහා තමයි බුද්ධිල මේ මුසිල කරනකොට ඉතින් අරවල කිව්වා මේ අසකින් නොදන්නා කියන පොතට පෙන්නා නොසතුටුව ඉන්නා දනන් මේ බලන්න කළා නම් ඉතින් මොකද වෙන භාෂාවකින් කියනවා. හරි එතකොට ආරය අහනවා නොමිහිරිද මේ වෙන අසුහුද මේන් වැඩි වෙන නැතහොත් නැත නුවණ කිම්ද කියව නොසතුටු වන්ට කාරණ සංගීතය ගැන දන්නේ නැතුව හරි ඊට වැඩි ඒවා අහලා තිබුණාද අහලා තියෙනවා මේ ඇයි උඩ නොසතුටු වෙන්නේ දෙලෙන්ද කියනවා අදුර නොවේති නොසිත අපසිත නොදති නොදත්තෙමු දයති කරමු වෙනවා දන සතති. කියන්නේ වීණාව හදනවා කියලා අපි හිතුවා වාදනය කරනවා කියලා. ඒ වගේ ස්පාර්ක් කරලා දීපු දැන් කියන ඒ අපි යමු ආරු කවිය බෝම්බු ඉපලේ දලුලාදෝ නොලාදෝ කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ කැලණි ගඟේ ගුරු යාදෝ නොයාදෝ කලුගේ නංගා මට දේදෝ නොදේදෝ. ඒක නිකන් එහෙම අපි හිතමු කැලණිගා යෝරු වයිද නැද්ද දන්නේ නැහැ. කෙකටිය මලේ වකේ අයිද නැද්ද දන්නේ නැහැ. ඒ වගේ කලුගේ නංගා මට දෙයිද නැද්ද ඒ වගේ. නමුත් ඒකේ යට තියෙන අරුත තියෙන වෙනම. බෝම්බු ඉපලේ දලුලාදෝ නොලාදෝ. පළක් වෙලා තියෙන එක දලුලාදෝ නොලාදෝ දලු දායද නැද්ද? ඇයි දැස්සොත් තමයි දලුලාදෝ. කොට කෙකටිය මලේ වග කෙකටිය මල කියන වක් වෙලා තියෙන පල්ලයක් වක යාදෝ නොයාදෝ වතුර ඇවිල්ලා ගඟ පිරුණොත් තමයි කෙකටිය මලේ වක නැති වෙලා යනවා. එහෙම වුණොත් කැලණි ගඟේ ඔරු යාදෝ නොයන්නේ. සම් පිටාර ගැලුවොත් පිරුණොත් කැලණි ගඟේ ඔරු යන්න බෑ. ඒ නිසා මගේ මගුල තියෙනවා එහා පැත්තේ කලුගේ නගාට මම වහින්න. ඒක යන්න බැරි වුණා. තනින් එහා පැත්තේ කියනවා කලුගේ නගා මට දේදෝ බන් කොච්චර ලස්සනද කවි කෙලින් කියන්නේ නැතුව බහැලා මේක පිරේ යරින් ඇයින උදාහරණ කොටසක් කියන්නේ හරිම අප්‍රෝතින් කියපු ලස්සන කවි. හතර කවියක් මම කියන්නම්. මිනිරන් තලතලා ඉඳගෙන සිටු පිරිය මිනිරන් පතලේ මිනිරන් තලතලා ඉඳගෙන සිටු පිරිය විපරම් කර බලයි අටපිට බෝසරේ මිතුරන් වැඩි වෙලා නුඹට ආදරිය නොකරන් උමරි කතලයි මේක මේවි.
මේ මේරිට කියනවා මේරි ගැන ආදරයක් කියන කෙනෙක් මේරිට අවවාදයක් දෙනවා. මොකද මේරි මිනිරම් මිනිරම් තලතලා ඉඳගෙන සිටු පිරිය. මේරි ඉඳගෙන ඉන්නවා එයාට කැමති. සමහරට යාගේ කකුල් කලවහන එහෙම තියෙන්නත් ඇති. ඒක ඔබ හිතලා ඉන්නවා උඹට ඕනේ දෙයක්. විපරම් කර බලයි වටපිට බෝසාරි මේ බොහොම දැනෙන විපරම් කරන විපරම් කර බලන ඔබ වෙන මිනිස්සු දිහා බලනවා නේද? ඉතුරුන් වැඩි වෙලා නුඹට ආදරිය. ඒ ආදරිය උඹ මොනේ ඉතුරුන් වැඩි. නුකරන් කරනවානේ අතලයි මේක මේක බය කරනවා පරි කරන්න එපා. මේක මහා බලවත් තැනක් අතල මේ කියලා කවිය වෙන විදිහකට ගර්ල් ෆ්‍රෙන්ඩ් බය කරලා එයාට නතු කරගෙන අද එහෙම ඉතින් එතකොට අපි හිතමු කරත් කවිය අපි දන්න සුලභම කවිය තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා හපුතලේ කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා තණ්ඩලේ දෙන්න දෙපොලේ මම හිතන්නේ මේක මේක කියලා දීලා හරක් දෙන්න ඉන්නේ කියලා මම හිතන්නේ ඒ විදිහට ආදේශිත කාර්යයක් කරලා මම තණ්ඩලේ අපි දෙන්න දෙපොල තණ්ඩලේ කියන අපි දෙන්න දක්වනවා කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා කොහොම යනකොට කටු කැලේ කියන ප්‍රදේශයේ තියෙන ගාල ඒකට ලිහලා පොඩ්ඩක් පුන්නාප කාලා මේ බලලා අතුරු දීලා යන්න පුළුවන්. නමුත් හිතෙන්න නවත්තන්න නැතුව මෙයා ගෙනියනවා. ඒක කියන්නේ කලේ ගාලේ නොලියා වද දෙන්න. අලයන් කෙලින්ම කියලා යනවා. කොට අපුතලේ කන්දල කළා බඩ දන්න. අපුතලේ කන්දල කළා බඩ දන්නේ නැහැ නේ. කරත්තකාරයට බඩ දන්නේ. හරකට. ඔව්. පෞකල ගුණෝ හදපන් කපුතල් යනවා කියලා අනිත් එක්කෙනාට කියනවා. ගුණෝ ඉතින් යන් ඉතින් එහෙම මේ කවි අපි ඉතින් ගන්නතර කයල තියෙන රසය කවි අපිට පුළුවන් වෙන තලයකට ඒක ගෙනල්ලා මේ මොනවද වෙන රසයක් තියෙන්න පුළුවන්. මේ මම මේ මෙතනදී පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් වර්තමානයේ තියෙනවනේ මේ ප්‍රවණතාවයක් මේ සිංහල ජපන් හයිකු කවි කියලා එහෙම ඒවා තියෙනවා. එහෙම කවි. ඒ කියන්නේ දැන් ජපන් කවි නම් දැන් මට තියෙන බොහොම අල්ප දැනුමක් කවිත්වය පිළිබඳ. ජපන් කවි තියෙන්නේ ජපානයේ. එතකොට ඒක ලංකාවට එන්න පුළුවන්ද එහෙම හයිකෝ කියලා කවි? ඒක තමයි ඉතින් අර අපි මේ ටයි එක දාන්නේ අපි එංගලන්තේ ඉතලා මේකට අපි දාන යුනිෆෝම් එකේ උසාවියම හරි එහෙම ඒ දාගෙන යනවා ලංකාවේ ස්ටයිල් එකකට දාන එහෙම ඒ වගේ තමයි මට හිතෙන්නේ වෙන ජපානයේ හයිකෝයි ජපානයේ කොහෙද අපි ගාව හයිකෝ අපි ඒක අරගෙන ලියුවට ඒක හයිකු වෙන්නේ නැහැ. මේ මාත්‍රා ගානේ ගානේ ලියුවට හයිකු වෙන්නේ නැහැ. නිකන් අරගෙන නැති. ඕක තියෙන දැන්. ඒකටම කවිය ගැන කියන නිර්වචන විද්‍යාවේ පෙඳී රසහව විඳුනා දිනතා ඊතා දුලබ. පෙඳී රසහව කියන්නේ කවිය රසය හරය විඳින්න පුළුවන් දිනේ හරි ටිකයි කියන්නේ. කවියක් රස ටික. එතකොට රසාත්මක වාක්‍යයන් කාව්‍ය. රසවත් ඇති කවිය කියන්නේ. හරි? සමහරු කියනවා කවිය ආනන්දයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් ඉවර වෙනවා. මම නම් හිතන්නේ ආනන්දයෙන් පටන් නාලන්දයෙන් හරි කමන්නේ. හොඳ ප්‍රඥාවක් ඒකට ගන්න එපා. ආනන්දයේ කවිය තියෙනවා. ඒව නිකන් මේ කවිය ලොකු තැනක තියන්න කියයක් නෑ. අනිත් තැනකට ගේන්න කවිය. හරි? ඒ වගේ තමයි හයිකු කවි මම එහෙම ඉතින් එහෙම අවශ්‍ය නැහැ. කවින්ට එහෙම ඕනේ නැහැ ඉතින් හයිකු කමන්නේ කැමති නම් කරන්න. එහෙම අවශ්‍ය නැහැ. ජපානයේ අපේ සංගස් අරගෙන කියන්නේ නැහැ නේ. එන්න සංගස් කියලා කොහෙවත් නේ අපි මේ ජපානයේ ලිපියක් අරගෙන හයිකු කියලා අපි ඒකට අපි මේක කළා හරි ආසයි. ඒක මම හිතන්නේ. ඇයි ජපානයේ ඇෆ්ගනිස්තානෙත් තියෙනවා පාකිස්තානෙත් තියෙනවා ඉන්දියාවෙත් තියෙනවා කරන්න. මේවා හයිකු විතරක් පස්සෙන් යන්නේ. එහෙම අවස්ථාවක් ඒක පිළිගන්නේ අපිට තියෙන මේ වෙලාවත් එක්ක මම තවත් ප්‍රශ්නයක් ඔබ වෙත යොමු කරන්න කැමතියි. දැන් අපි දන්නවා මේ 1971න් පස්සේ ලාංකීය අධ්‍යාපනය තුළ යම් දේවල් වෙනස් වෙනවා. විශේෂයෙන්ම දරුදරියන්ගේ මේ
මනස අර තිබූ දියුණු තත්ත්වයට වඩා පහත් මට්ටමකට එන විශේෂයෙන්ම සාහිත්‍ය ඇසුර සම්බන්ධයෙන් ගත්තොත් ඔබ කොහොමද වර්තමානයේ දකින්නේ මේ 71න් පස්සේ බිහිවෙච්ච પરම්පරාවට මේ තියෙන දැනුම සහ මෙවැනි රසඥතාවයක් ලෝකයේ ඉදිරියට ගෙන යන්නට හැකි පරිසරයක් අපේ රටේ තියෙනවා නැත්නම් අපේ ලංකාවේ ඇති වෙලා තිබෙනවා දැන් ඔබ වගේ අය මේ දේවල් කරනවා ඒ තමන්ගේ කාලේ වටිනා කාලේ වැය කළා ඉස්සලා කිව්ව කොච්චර අමාරුද මේ අලුත් අයගේ කපි ටික එකතු කරගන්න ෆොටෝ ටික එකතු කරගන්න ඒගොල්ලන්ට පස්සෙන් ගිහිල්ලා හැමදේම එකතු කරලා කරන්නේ මේකට තියෙන ආදරේ නිසා දැන් හැබැයි දැන් අලුත් પરම්පරාවට මේ දේ මොට වෙලා ලැබුණේ ඇත්තම කතාව මාත් මේ પરම්පරාව නියෝජනය කරනවා ඔබ කොහොමද මේ પરම්පරාවට තියෙන මේ අභියෝගය දකින්නේ ඒකට ප්‍රධාන වශයෙන් වක් කියන්න ඕනේ කල පැවතිච්ච රජය සිලබස් එකෙන් පාරිභාෂික શબ્ද මේ අයින් කරා සිලබස් එකෙන් අයින් කරා සිංහල සාහිත්‍ය ඉතිහාසය දෙකම සිංහල සාහිත්‍ය ඉතිහාසය අයින් කරාම හරියට මේ ඇඟිලි 10 ඇඟිලි දෙකක් කැපුවා අපි අනිත් ඒවාත් ගත්තොත් ගණිත විද්‍යාවේ ඇඟිලි හොඳටම පාවිච්චි කරලා ඇඟිලියක් කපලා යනවා ඒ තමයි මට හිතෙන්නේ ඉතින් ඒ වෙච්චලිය තමයි ඔය දැන් වෙලා තියෙන පොඩ කවියක් දන්නේ නැහැ මම කවි ගැන ලංකාවේදී ගිහිල්ලා සමහර කතා කරනකොට මම කවි පොත් ටිකක් අරන් යනවා පිටකවල පෙන්නනවා ඇතුලේ කවි කියන්නේ නෙමෙයි ඇතුලේ කවි කියනවා නම් මම පිටකවල වෙන්න ළමයිනේ සුබස් වෙන්න ළමයිනේ වෘත්තිලේ එහෙම පෙන්නනවා මොකද එතෙන්ට ගිහිල්ලා නෑ කවිය පරිශීලනය කරන්නේ ටික කවිය රසය දන්නේ ටික දෙන්න ඉතින් ඒකට හේතුවක් තමයි සාහිත්‍යය ඉවර කරපු එක මේ ඉස්තේමාල එතකොට අපිට සිද්ධ වෙනවා අපිම හොයාගෙන අපිම කතා කරගෙන අපිම ඒක කරගෙන එහෙම යන්නේ රජය තමයි ඒකට සම්පූර්ණයෙන් එකල රජය වගේ දැන් රජයට හදන්න පුළුවන් නම් සාහිත්‍යයේ විශේෂ සාහිත්‍ය අපි උදාහරණයක් කියන්නේ ශේක්ස්පියර් සාහිත්‍යය අදත් මුළු ලෝකෙම පරිවර්තනය කළ ලෝකෙම නාට්‍ය කෝට් කරනවා ශේක්ස්පියර් කාල කරන කාර්යයක් කරනවා ඒක මොකද ඉතින් වටිනා සාහිත්‍යයේ වටිනාකම අපේ කවිය සාහිත්‍යයට ලෝක සාහිත්‍යයට ගියේ කවද්ද යන්නේ නැහැ ඇයි අපේ සංගීතය ලෝක සංගීතයට යන්නේ අපි රවිශංකර් කියලා ආසාවක් තියෙනවා අපි මැඩෝනා කිව්වොත් එහෙත් ආසාවක් තියෙනවා අපේ දේවල් අපි එළියට ගෙනියන්නේ නැති එළියට ගෙනියන්න අනුග්‍රහය කරනවා කුඩා ජාතියක් අපි ධනවත් වශයෙන් ධනය පිළිබඳව ගත්තොත් අපි ලංකාව එක්තරා ලොකු ධනයක් තියෙන රටක් නෙමෙයි ඒ නිසා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය කරන බොහෝ දේවල් ඉස්සරහට යනවා ධනය ඒවට ඒගොල්ලන් කටයුතු කරන්න ඕනේ කියන එක මම මගේ පුද්ගලික මතය. ඉතින් යනුත් සමහර දැන් නිකන් හිතන්න ටීවී channels වල කියන සිංහල උක්තාක්‍යාතේ ඒකක් දැරුව පත්තරවල තියෙන්නේ. පත්තරවල ලංකාවේ ඉන්දියාවේ දෙක පත්තරේ බයිසිකලේ උස්සයි කියලා පත්තරේ හෙන්නයි. මම ඇහුවා බයිසිකලේ උස්සයි කියලා මම හිතුවේ බයිසිකල ඇත්තටම උස්සලා කියලා. නෑ. අර තියෙන හොරකම් සාමාන්‍ය මුසු කියන කතන්දර පත්තර හෙඩ්ලයින් වලට යන්න බෑ. ඒ කියන්නේ භාෂාවේ කඩාවැටීමක් තිබෙනවා. පැහැදිලිවම තියෙනවා. පැහැදිලිවම මොකද භාෂාව ප්‍රවෘත්ති කියන නාලිකාවල ප්‍රවෘත්ති නිවේදකයන් දන්නේ නැහැ සිංහල හරියට කතා කරනවා. හරි සිංහලෙන් ගෙනියන්නේ. බහුවචනයේට ඒක වචනයයි ඒක වචනයේට බහුවචනය ඉවර වෙනවා. ඒගොල්ලන් ඒ විතර නෙමෙයි. මම අහුවා දවසක් වෙලාව මොකක් හරි කියන වෙලාව කියනවා. මම දෙන්නම වෙලාව 1:25ක් දාලා කියනවා. මගේ මේ එහෙම මම ඉස්කෝලේ යන කාලේ මම ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකක සම්බන්ධ මගේ මක්සිනාගේ මම තමයි රේඩියෝ සිලෝන් එකට ගිහිල්ලා ඇඩ්වර්ටයිස් කරන්නේ මම ලියන පිටපත් වැඩසටහන් පිටපත් මම ලියලා තියෙනවා කුසුම් රේන් කියන්නේ කොළඹ ශාලාවේ වැඩසටහන ගුරුගේ වැඩි වැඩසටහන මන්සූර් සහ ෆාරු ඒව මම ලියන චිත්‍රපට වල මම කරලා තියෙනවා චිරිබෝය චිත්‍රපටි ඒ වගේම වාලාපුර චිත්‍රපටි මම ලියලා තියෙනවා ඒ ලිව්වහම ඒ පිටපත ගිහිල්ලා
අත්සන් කරනවානේ වෙළඳ වැඩසටහන් පාලකෙක්. ඒ කාලේ පාලකෙක්ගේ ලලිත් මෛත්‍රීපාල මහත්මයා. ඔව් කියවල කියන ඒ පිටපතෙන් අකුරක් එහාටවත් මෙහාටවත් කියන්න බෑ. හරියටම කියන්නේ. වැරදි තිබුණොත් උම හදලා දෙනවා. ඒ විදිහ තමයි කරන්නේ. ඒ විදිහට සත්‍යයක් තිබිච්ච ස්ටෑන්ඩඩ් එකක් තිබිච්ච හැන දැන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒක අධ්‍යාපනයේටම හේතු කරන්න වෙනවා. අධ්‍යාපනයේ තියෙන අඩුකම් නිසා වුණා කියන්නේ. ඉතින් අපිට ඔබත් එක්ක කතා බහ කරද්දී මට හිතෙනවා තව කාලේ තව පැයක් දෙකක් හරි තිබ්බනම් මේ දේවල් කතා බහ කරන්න. නමුත් අවස්ථාවකට අපිට අදට ලැබී තිබෙන ඉඩකඩ නිමා කරන්නට තියෙන තවත් විනාඩි 3ක වගේ කාලයක්. අවසාන වශයෙන් ඔබට යම්කිසි පණිවිඩයක් දෙන්න තියෙන විශේෂයෙන්ම අලුත් පරම්පරාවට ඒත් එක්කම මේ එංගලන්තයේ ජීවත් වෙන ප්‍රජාව වෙන්න පුළුවන් මා කැමති සාහිත්‍ය පැත්තෙන් හෝ ඔබගේ ජීවිත අත්දැකීම් හරහා හරි කෙටියෙන් අපිත් එක්ක යමක් කරොත් සහ මේ වැඩසටහන ගැන ඔබට මොනවද හිතෙන්නේ? වැඩසටහන ඒකේ කිසිසක් නැහැ. කිසිම බාධාවක් නැතුව ඔබතුමා මට ඉඩ දුන්න මගේ අදහස් ඉදිරිපත් කරන එක තමයි වැඩසටහන වෙන්න ඕනේ. ලෝකෙටම ගෙනියන වැඩසටහනක්. ඉතින් ඒකට මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. වැඩසටහන මම කලින් අරබලා තියෙන නිසා මම දන්නවා කොහොමද වැඩසටහන මෙහෙවන්නේ කියලා. ඒක පිළිබඳව මගේ ප්‍රසාදයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම කියන මට විනාඩියක් ඒකෙන් මම විනාඩියක් ගන්නම් මගේ මගේ පොතක ලන්ඩන් හැගොඩේ කොළමේ එක මගේ දෙකක් ලිවීම තීරු ලිපි ගැන දෙකක් ලිවීම ගැන මම ලියනවා. මෙන්න මෙහෙම ශ්‍රී ලංකාවට මම ලංකාවට තියෙන ආදරය ගැන කියන්නේ. ඒක තමයි මගේ මම හිතන්නේ කතාවේ අවසානයේ තියෙන්නේ. ඒක තමයි මම මේ කරන්නේ. ශ්‍රී ලංකාවට යෑම සඳහා ගුවන් යානයට ගොඩ වී පාවාහන් ඉදල ගලවන්නම දැස් පියාගත් කල කවුරුහෝ ඉක්වරණය ඔසවා ක්ෂණයකින් ලක් පොළොව මත තබනවා නම් කොතරම් අගීදයි සිටේ. කොතෙක් රට හිටියත් මොන රටේ කරක් ගැහුවත් තම මව්බිම තරම් තැනක් මිනිසෙකුට තවත් නැහැ. රටේ යන්නේ පරමාර්ථයේ කුමක් වුවත් ඩුබායි ගොසින් එනවාක් මේ කීයක් හරි වාදන නැවත ශ්‍රී ලංකා පොළොවට සැනසෙන්නේ පාතබන්නට පාතබා සැනසෙන්නට පුළුවන් වන්නේ කීයෙන් කී දෙනා. ලෝ දසදෙස සැරුවන්ට ලෝකේ උතුම් රට ලංකාවයි යන්න මිත්‍යා පුවද කියන ලංකාව ලෝකේ උතුම් රට කියලා මම මේක පිළිගන්නවා. හරි? මිත්‍යාව පුවද ශ්‍රී ලංකාව නැවති මව්බිම ලෝකේම උතුම් යන්න ප්‍රතික්ෂේප කරන්න අපට හැකියාවක් නැහැ. අම්මාගේ උණුසුම හොයා ඉන්නාක් නේ අප මේ එන්නේ ලක්මාව තුලේ උණුසුමෙන් සැනසෙන්න නොවේ. ඒක තමයි අපිට තියෙන එක උණුසුම. ලංකාවේදී ගත කරන කෙටි නිවාඩු කාලයේදී සමහර විට ඒ එපා වේ. හැකි ඉක්මනින් අත්තර දමා යන්න හිතේ. ඒ එපා වියත්තේ එහි ප්‍රියදුරන් හට බලපත්‍ර ලබා දුන් පරීක්ෂකයන් සමහර දේශපාලකයන් කන්දිනුන් ඡන්දදායකයන් බට තීරුම් කරන හැකි සමහර රජයේ ආයතන සමහර ක්‍රමවේදයන් සහ මදුරු කොයිල් මිස ලක්බිම නොවේ යන පසක් විට නියනත් එක්ක එහි රැඳෙන්නත් සිටේ. අරව තමයි අපි කැමති නැහැ. ලංකාව නෙමෙයි. ලංකාව අපේ. අරගොල්ලෝ අපි කැමති නැහැ. අර එපා වූ පුද්ගලයන් සහ දේ විවේචනය කිරීමට දෙකක් කිය යුතුයි සිතට නැගෙයි. මගේ මේ තීරුලිපි බොහොමයක් ඒවා. කීම කෙසේ එකක් උන්ට දෙකක් ලියීම කර ඇතේ සිටේ. ඔක්කොම හොඳයි. හැබැයි ඒවා පොලිටික්ස් කියනකට මම ආස නැහැ. කෙනෙක් පවසයි. පොලිටික්ස් නැතුව කොහොමද ලංකාව ගෙනියන්නේ? ඒක හරියට මොකක්ද දෙක කියලා සදාන් කරන්නේ නැතුව මොකක්ද දෙක ගැන ලියනවා. අපිට පොලිටික්ස් වලින් මිදෙන්න බෑ. ඒ අපේ ආණ්ඩුවේ රජයේ පොද ලංකාවේ ආණ්ඩුවයි රජයයි පටලගෙන තියෙන නිසා ලංකාවේ අයට පොලිටික්ස් වලින් තොර ජීවිතයක් නැහැ. බොහොමත්ම ස්තුතියි අද මගේ ආරාධනය පිළිඅරගෙන අනුරාධපුර හැගොඩ මහත්මයා වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට එහෙමනම් ඔබට ජයග්‍රාහී සතියක් සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අකමැත්තෙන් වුණත් අපිට සමුදෙන්න සිද්ධ වෙනවා. යලිත් මා ඔබට ස්තුතිවන්ත වෙනවා අද මේ වැඩසටහනට මගේ ආරාධනය පිළිඅරගෙන සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. हमारे पास 16 सीटर मिनी बसेस से लेकर लग्जरी